දැන් එකතු වෙන්නේ දෙවෙනි පාඩමේ අවසාන කොටසට. ඒ කියන්නේ දැන් හොඳ අවස්ථාවක් නේද? ජයග්‍රාහී පාඩමක් වගේ මේක. ඒ කියන්නේ අවසාන පාඩම. මේ අවසාන කොටස. අපි මේ දක්වා දෙවෙනි පාඩමේ සියලුම දේවල් ටික ඔයගොල්ලන්ට මාසයක් වගේ කාලයක් තුල නිමා කරලා දීලා තියෙනවා. එනෝ එතන අවසානයේදී අපිට සාකච්ඡා කරන්න තියෙන ක්‍රියාවලිය තමයි ගොඩක් වැදගත්. ඒ කියන්නේ අර අනිත් කොටස් වලට සාපේක්ෂව ගොඩක් වැදගත්. අවසානයේ තිබෙච්ච කොටස් එන්සයිම ඊළඟට ප්‍රභා සංශ්ලේෂණය ඊළඟට සෛලීය ශ්වසනය. මේවා මොකද අර ක්‍රියාවලිය වගේ නිසා සමහරක් වෙලාවට තේරෙන්නේ නැහැ දැම්ම. න්‍යෂ්ටිය කිව්වම නේද? ගොල්ගි දේහයක් කිව්වම ගොල්ගි උපකරණයක් කිව්වම ඒක තේරෙනවනේ සාමාන්‍ය ප්ලාස්ම පට්ටේ ව්‍යුහය කිව්වම ඒක සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට තේරෙනවා. නමුත් අර ටිකක් තේරුම් ගන්න අමාරු කොටස් තියෙන අවසාන පාඩමේ අවසාන භාගයේ ටිකක් අර ඒ වගේ සංකීර්ණ ගතියක් තියෙනවා. ඒ කියන්නේ ඒවා ක්‍රියාවලිය නිසා. ඒතර යනුව එකේ අපිට වැදගත් වෙන ප්‍රධාන ක්‍රියාවලියක් තමයි සෛලීය ශ්වසනය කියලා කියන්නේ. සෛලීය ශ්වසනයේ ආකාර දෙකක් තියෙනවා. ස්වායු ශ්වසනය සහ නිර්වායු ශ්වසනය කියලා. ඒතර ස්වායු ශ්වසනය තමයි ටිකක් අපිට විස්තරත්ව සාකච්ඡා කරන්න තියෙන්නේ මෙතෙන්දී. නිර්වායු ශ්වසනය එහෙම ලොකු දෙයක් නැහැ. ඒක සංසන්දනයක් වගේ තමයි තියෙන්නේ ආකාර දෙකක්. හරි. යනවා මේ ශ්වසනය සෛලීය ශ්වසනය කියන එකට අපි අවතීර්ණ වෙනවා දැන්. සෛලීය ශ්වසනය ජීවියෙකුට ඇයි අවශ්‍ය වෙන්නේ? ශ්වසනය කියවම ඔයගොල්ලන්ට නිකන් මතක් වෙන්නේ මොනවද? දැන් 2022 කියන්නේ අර අලුතින්ම මේක ඉගෙන ගන්න කෙනෙකුට නම් ගොඩක් වෙලාවට මතක් වෙන්නේ ශ්වසනය කිව්වම නේද? අපි හුස්ම ගන්න එකනේ. මේක හැබැයි ටිකක් වෙනස්. ඊට වඩා හුස්ම ගන්න එක නෙමෙයි. හුස්ම ඉහළ පහළ දාන ආනාපානසති භාවනාව වගේ නෙමෙයි. හරිද? ඒක ටිකක් වෙනස්. සෛලීය ශ්වසනය කියන එක ටිකක් වෙනස්. ඒකට හේතුව සෛලීය කියලා තියෙන කැලලක් නේද? මේකෙදි වෙන්නේ ප්‍රධාන වශයෙන් සෛලය තුල සිද්ධ වෙන්නා වූ ක්‍රියාවලිය. අතන ශ්වසනය කියන්නේ අපි හුස්ම ගන්න එකේ ශ්වසනය සම්බන්ධයි. සම්බන්ධයක් තියෙනවා. හැබැයි ඒ ශ්වසනය එකක් මේ ශ්වසනය එකක්. ක්‍රියාවලි දෙකක්. යනවා අපි මේ ක්‍රියාවලිය මොකක්ද කියලා බලන්න ඕනේ මුලින්ම සෛලීය ශ්වසනය කියලා කියන්නේ මොකක්ද කියන එක. ඒ කියන්නේ ඒකට අර්ථ දැක්වීමක් අපි හදා ගන්න ඕනේ. ඇහුවොත් ව්‍යුගත එකේ මාන්න පුළුවන්. මෙහෙම කියනවා මම මොනවාද කාබනික සංයෝග. හරි කාබනික සංයෝග වල ඇති වල රසායනික ශක්තිය. කාබනික සංයෝග වල රසායනික ශක්තිය ඔක්සිකාරක ක්‍රියාවලියක් මගින්. ඔක්සිකාරක වලියක් මගින් පියවරෙන් පියවර බිඳ හෙලීමෙන් එහෙම නැත්නම් අපවෘත්තීය ලෙස ප්‍රතික්‍රියා මාලාව. මෙන්න මේ කියන කරුණු ටික ඕගොල්ලන්ගේ අර්ථ දැක්වීමට ඇතුළත් කරා නම් සෛලීය ශ්වසනය කියන්නේ මොකක්ද කියන එකට අදාළව එහෙනම් ඔයාලා එතන සාර්ථකයි. මොකද අපි කිව්වේ දැන් මේ ගලපගමු මේ පොයින්ට්ස් ටික කාබනික සංයෝගවල කබඩා වෙලා තියෙන රසායනික ශක්තිය ඔක්සිකාරක ක්‍රියාවලියක් මගින් හරි ඔක්සිකාරක ක්‍රියාවලියක් මගින් පියවරෙන් පියවර බිඳ හෙළන අපවෘත්තීය ප්‍රතික්‍රියා මාලාව සෛලීය ශ්වසනය. පැහැදිලි නේ? පැටලෙන්නේ නැහැ. කොහෙවත් තේරුම් ගන්නත් පුළුවන්. අපි පොඩ්ඩක් මේක මම විස්තර කරන්නම්. මෙහෙම කාබනික සංයෝග කියන්නේ මොනවද? ග්ලූකෝස්. හොඳම කාබනික සංයෝගය ග්ලූකෝස්. ඊට පස්සේ අපි මේ පාඩම ආරම්භයේදී කතා කරා තව කාබනික සංයෝග කීපයක්ම නේද? ලිපිඩ, ප්‍රෝටීන ඒවත් කාබනික සංයෝග තමයි. ඒතර ඒවැ ශක්තිය ලබා ගන්න බැරි පුළුවන්. ඒවත් පුළුවන්. ගැටලුවක් නැහැ. ප්‍රධාන වශයෙන් ශක්තිය ලබා ගැනීම සඳහා අපි භාවිතා කරන එක තමයි සෛලීය ශ්වසනයට භාවිතා කරන උපස්ථලය තමයි ග්ලූකෝස්. එනවා ඒවැ තියෙන රසායනික ශක්තිය. ඒවා විද්‍යුත් ශක්තිය මොකද වෙලා නැහැ නේ ග්ලූකෝස් නේද? ග්ලූකෝස් මේ සීනි බෝතලයට දාපම කරන්ට් එක වදිනවා නම් අන්න විද්‍යුත් ශක්තිය. එහෙම නැහැ නේ. රසායනික ශක්තිය ඒවා තියෙන. මොන කොහෙන් එන රසායනික ශක්තියද? සූර්යයාගෙන් එන. ඒ ප්‍රභා සංශ්ලේෂණයෙන් එන ග්ලූකෝස් නිපදවන්නේ. හරි යනවා ඒවා තියෙන රසායනික ශක්තිය ඔක්සිකාරක ක්‍රියාවලියක් මගින්.
ඒ මොකද්ද කියලා අපි බලමු ඉස්සරහදී මේකේ හම්බ වෙනවා අපිට ඒ ක්‍රියාවලිය පියවරෙන් පියවර. අන්න ඒකත් වැදගත් වෙනවා මෙතෙන්දී. මොකද එකපාරින් වෙන ක්‍රියාවලියක් නෙමෙයි. දැන් මම අර ප්‍රභාස සංශ්ලේෂණය කතා කරද්දිත් කිව්වා එකපාරින් එක ඊතලයකින් අපිට මේක සටහන් කරන්න බෑ. හරි අර අමාරුවෙන් අපි අර ප්‍රතික්‍රියාවක් නිකන් හදලා තියෙනවා ප්‍රතිඵල හා ප්‍රතික්‍රියක යා කරලා. නමුත් ඒක ඇත්තට සාර්ථක නැහැ. ඒ කියන්නේ ප්‍රභාස සංශ්ලේෂණය ඊට වඩා ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්. හරි. එනවා මේකත් සෛලීය ශ්වසනයක් ඒ වගේ අපවෘත්තීය ප්‍රතික්‍රියා මාලාවක්. හරි. එකක් නෙමෙයි ප්‍රතික්‍රියා ගණනාවකින් යුක්ත ලොකු ක්‍රියාවලියක්. ඒතර අපි A level මට්ටමේදී ඉගෙන ගන්න ප්‍රතික්‍රියා වලටත් වඩා තව තියෙනවා. නමුත් අපි ගොඩක් සරල කරලා තමයි A level වලදී ඉගෙන ගන්න. ඒක සරල කරලා ඉගෙන ගන්නදී මෙහෙම නම් හරිද? ඊට අමතරව ඉගෙන ගන්නකොට කොහොමද කියලා හිතන්න පුළුවන්. ඒ අනුව මෙන්න මේ විදිහට ඕගොල්ලෝ ප්‍රතික්‍රියාවේ නැත්නම් සෛලීය ශ්වසනයට අදාළ අර්ථ දැක්වීම හදාගන්න. හරි. ඊට පස්සේ අපි ක්‍රමක්‍රමයෙන් යනවා සෛලීය ශ්වසනය. මම කිව්වා ඔයගොල්ලන්ට මුලින්ම මේකේ ආකාර දෙකක් තියෙනවා. එකක් ස්වායු. සෛලීය ස්වායු ශ්වසනය සහ සෛලීය නිර්වායු ශ්වසනය කියලා. ස්වායු ශ්වසනය කියලා කියන්නේ ඔක්සිජන් භාවිතයෙන් හරි O2 භාවිතයකින් මෙහෙම අණු බිඳෙලින්. මේ කියන්නේ අපි ගන්නවා ග්ලූකෝස් වැනි කාම්බනික සංයෝග නැත්නම් ශ්වසන උපස්තර යොදාගෙන ATP සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය. හරි. අණුක ඔක්සිජන් හරි. අණුක ඔක්සිජන් යොදාගෙන ග්ලූකෝස් වැනි ශ්වසන උපස්තර නැත්නම් ග්ලූකෝස් කිව්වත් කමන්නේ අණුක උපස්තර යොදාගෙන ග්ලූකෝස් මොනවා කිරීමද? මගින් ATP සංශ්ලේෂණය කිරීමේ ක්‍රියාවලිය. තමයි මොකක් කියන්නේද? සෛලීය ස්වායු ශ්වසනය කියලා වෙනම අහුවොත් ඔයගොල්ලෝ දෙන්න ඕනේ පිළිතුර. නිර්වායු ශ්වසනය කියන්නේ අණුක ඔක්සිජන් භාවිතයකින් තොරව සිදු කරන්නා වූ ක්‍රියාවලිය. ඒක අමාරු දෙයක් නෑ. ප්‍රධාන වශයෙන් අපිට මෙහෙම ගන්න පුළුවන් අර මේ ප්‍රභාස සංශ්ලේෂණය අප්‍රතික්‍රියාවල තියෙනෝනේ කාබන් ඩයොක්සයිඩ් ජලයෙන් මේ ආයේ 12 ග්ලූකෝස් හැදෙනවා එහෙම කියලා. ඒ වගේ මෙතන අපි කරන්නේ ඒකේ අනිත් පැත්ත වගේ හරියට ග්ලූකෝස් ඉන්නවා. ග්ලූකෝස් ඔක්සිජන් වගේ තියෙනකොට මොනවා බවට බිඳ හෙලනවද? කාබන් ඩයොක්සයිඩ් ප්ලස් ජලය. හරි නේ ප්‍රභාස සංශ්ලේෂණයම අනිත් පැත්ත වගේ නේ. මේකත් එක්කලා ශක්තිය. මේක තුලිත ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. ඒ අනුව අපි තුලිත කරොත් ඔක්සිජන් එනවා 12යි 18යි. එතකොට මෙතන තියෙන්නේ 6යි. මෙතන අපිට දාන්න වෙනවා තව 12. එනවා හරි නේද? ඒ වගේ අපිට ප්‍රතික්‍රියාව තුලිත කරන්න පුළුවන්. ඒකේ අමතරව අපිට ශක්තියත් ඒක අපිට වෙනම යොදා ගන්න බෑ. ශක්තිය වෙනම මේ සංකේතයක් දාන්න බෑ. ශක්තිය ප්‍රධාන වශයෙන් කොහොමද ශක්තිය විදියට මේ ක්‍රියාවලියෙන් එන්නේ? පිටවෙන ශක්තිය ATP තුල අන්තර්ගත කරන කොටසක්. ශක්තිය මේකේ නිදාස් වෙනවනේ මෙහෙම. ඒ නිදාස් වෙන ශක්තියෙන් කොටසක් ATP විදියට අපි ගබඩා කරනවා. හැබැයි අපිට කොටසක් එහෙම ගබඩා කරන්න බෑ. තාපයේ විදියට පිට වෙලා යනවා. ඒකට ඉතින් කරන්න දෙයක් නෑ. ඒ ටිකත් අරගෙන කරා නම් තව ATP ටිකක් හදාගන්න තිබ්බ තමයි. ඒ වුණාට ඒ ටික යනවා. ක්‍රියාවලිය වෙනකොට තාපයේ විදියට මෙහෙම යනවා. ඒක නිසා තමයි දේහය තුල නිරන්තරයෙන් තාපය නිපද වෙන්නේ සහ නේද? ඒ ක්‍රියාවලිය වලදී හැමතිස්සෙම අර මේ තාපය අයින් කරන ක්‍රියාවලිය කියලා දේහයේ තියෙනව නේද? දැන් සම්මගින් ස්වේදය මේ පිටත් වෙන්නේ ප්‍රධාන වශයෙන් තාපය ඉවත් කරන. ඊට අමතරව ශාක වලින් උත්සේදනය වෙන්නේ තාපය ඉවත් කරන්න. ඒකත් සමහර මේ ජීවීන්ට සමහර වෙලාවට ප්‍රශ්නයක් තාපය එන එක. හරි. එනවා මේ පොදු ප්‍රතික්‍රියාවක් සෛලීය ශ්වසනය නැත්නම් ස්වායු ශ්වසනයට ගත්තාම පොදු ප්‍රතික්‍රියාවක් විදියට ස්වායුනේ මේක. ඒ හින්දා ඔක්සිජන් භාවිතයෙන් අපි ලියන්නේ ස්වායු ශ්වසනය. මේ ක්‍රියාවලිය ගත්තාම දැන් මෙහෙම අපි සරලව දානවා අර ප්‍රභාස සංශ්ලේෂණය වගේ. හැබැයි මේක අනිවාර්යයෙන්ම තව ගොඩක් පියවර ගණනාවකින් තමයි මෙතෙන්ට යන්නේ. හරි.
දැන් යන්නේ පියවර ගණනාවකින්. හරි අපි තනි ඊතලයක් ගෙවුවට මෙහෙම දානවා නම් තමයි වඩා. එහෙම දාලා පොතේ ඉඩ නැතුව යනවා නේද? ඒක ඊතල කොට දාපුවම ඒ නිසා අපි තනි ඊතලයක් දාලා දල වශයෙන් මෙහෙමයි කියලා කියනවා උනාට මේක ගොඩක් පියවර සහිත වෙන ප්‍රතික්‍රියා මාලාවක්. යනවා අපි ක්‍රමක්‍රමයෙන් යමු ස්වායු ශ්වසනය මොනවද තියෙන පියවරයන් කියලා බලන්න. පළවෙනි පියවර අපි පියවර ප්‍රධාන වශයෙන් 3කට බෙදනවා ස්වායු ශ්වසනය. පළවෙනි එක තමයි ග්ලයිකොලිසිස්. මොකද ග්ලයිකොලිසිස්. ඒ දීලා තියෙන නම ඒකට. දෙවෙනි පියවර තමයි පයිරුවේට් ඔක්සිකරණය. ක්‍රෙබ්ස් චක්‍රය. ඒ දෙකම එකට වෙන්නේ. හරි ඒකයි ඒ දෙකම එකට දාලා තියෙන්නේ. ඒ කියන්නේ වෙන විදිහකින් කිව්වොත් පයිරුවේට් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව මගින් නිපද වෙන අණුව තමයි ක්‍රෙබ්ස් චක්‍රය සඳහා ගෙනියන්නේ. එහෙනම් ක්‍රෙබ්ස් චක්‍රය ක්‍රියාත්මක කරන්න නම් මේ ක්‍රියාවලිය වෙලා ටිකක් මේකෙන් හැදෙන ඵලය මොඩිෆයි කරගන්න ඕනේ. තුන්වෙනි එක ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය. නැත්තම් කියනවා ඔක්සිකාරක ෆොස්ෆොට්‍රයිලීකරණය කියලා. ඒ අපි ඉදිරියේදී සඳහන් කරනවා මේවත් එක්කම. හරි පියවර වෙන වෙනම කතා කරන්න ගත්තාම මේවා පැහැදිලිව සඳහන් කරගමු. දැනට නිකම් පියවර තුනේ නම් ටික ග්ලයිකොලිසිය, පයිරුවේට් ඔක්සිකරණය සහ ක්‍රෙබ්ස් චක්‍රය. මෙතන ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සහ මේක ක්‍රියාවලිය දෙකක් නෙමෙයි මේ ක්‍රියාවලියට කියන තව නමක් තමයි මෙතන දීවි. හරි. ඉන්න මෙතන මම කමාවක් දාන්න. ඉතින් පැහැදිලිනේ? හරි. එනවා මෙන්න මේ ක්‍රියාවලිය වලින් පළවෙනි එක ග්ලයිකොලිසිය කියන ක්‍රියාවලියට අපි යනවා මුලින්ම. හරි. ග්ලයිකොලිසිය. දැන් ග්ලයිකොලිසියට අන්තර්ගත වෙන ඇතුළත් වෙන අණුව කවුද? මුලින්ම දැන් පටන් ගන්න තරනේ මේ සැලිය සුසනේ. එහෙනම් මෙතන ඉන්නවා ඇත්තේ ග්ලූකෝස් නේ. C6 12 O6 කියන ග්ලූකෝස් අණුවක් තමයි ග්ලයිකොලිසියට එන්නේ මුලින්. ග්ලූකෝස් කොහෙන්ද? ඒ කන්නේ අපි කන කෑම වලින් මොන තරම් ග්ලූකෝස් හම්බ වෙනවා අපිට. දැන් මේ ග්ලූකෝස් කොහාටද එන්නේ මුලින්ම? උදාහරණයක් විදිහට අපි හිතුවොත් දැන් ආහාර මාර්ග පද්ධතියෙන් මේ දක්වන කෙටියක් ආපුවම මේක අවශෝෂණය වෙනවා. අවශෝෂණය වෙලා සෛල කරා රුධිරය ඔස්සේ පරිවහණය වෙනවා. පරිවහණය කරලා සෛලයකට ලබා දෙනවා. ඒතකොට සෛලයේ මුලින්ම සෛල ප්ලාස්මයනේ. මේව සෛලයක් තියෙනවා නම් සත්ත්ව සෛලනේ මේවා. සෛල ප්ලාස්මයට මෙයා යනවා. එතන තමයි ග්ලයිකොලිසිය වෙන්න පටන් ගන්නේ. එහෙනම් අපි කියනවා ග්ලයිකොලිසිය වෙන්නේ කොහේ කියලාද? සයිටෝසොලය තුල කියලා. එන කොහොමද ඉන්ද්‍රිකාවක් එහෙම ඇතුළට යන්නේ නැහැ නේ. මෙයා ප්‍රතික්‍රියා වෙන්නේ සෛලය තුල තියෙන අර අර්ධ ඝනමය, ජෙලිමය ස්වභාවයේ තරලමය, අර්ධ තරලමය කොටස තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ. ඒ අනුව තමයි අපි කියන්නේ සයිටෝසොලේ ග්ලයිකොලිසිය සිද්ධ වෙනවා කියලා. දැන් මේකේ තියෙනවා ඒකට අදාළ එන්සයිම්. ඒකයි ඒක සිද්ධ වෙන්නේ. හරි. ග්ලයිකොලිසිය සිද්ධ වෙන්න අදාළ එන්සයිම තියෙනවා ඔය සයිටෝසොලය තුල. ඒ අනුව ඒ එන්සයිම් භාවිතයෙන් ප්‍රතික්‍රියාව පියවරෙන් පියවර සිද්ධ වෙනවා. මේක වුණත් දැන් ග්ලයිකොලිසිය වුණත් අනිත් පියවරක් නෙමෙයි. පියවර ගණනාවක් ඇති ප්‍රතික්‍රියා මාලාවක්. අපි නමුත් මෙතෙන්දී ඒවා ලොකුවට කතා කරන්නේ නැහැ. කෙලින්ම අපි කියනවා මෙහෙම ග්ලූකෝස් අණුව කවුරු බවට පත් වෙනවා කියලාද? පයිරුවේට් බවට පත් වෙනවා. පයිරුවේට්. ග්ලූකෝස් වල ළම කාබන් 6ක් තියෙනවා. කාබන් 6ක සමනය වෙන ග්ලූකෝස් කියන නමෙන් C6 කියලා දාන්නේ. පයිරුවේට් වල කාබන් කීයද? 3යි. පයිරුවික් අම්ලය කියන එක හරි. ඒක ඇඳලා මම පෙන්නනවා මෙහෙම view එකක් හරි. මේ වගේ එකක් තමයි පයිරුවේට් කියන්නේ. පයිරුවික් අම්ලය මේ අදිනේ අම්ලය හරි. පයිරුවේට් උනොත් මේ H ගිහිල්ලා හරි මෙහෙම. එනවා මේකේ කාබන් 3යි තියෙනවා. ඔයගොල්ලන්ට පේනවනේ view එකක් මම හන්දන්නේ.
ඒ view එක ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ නැහැ. නමුත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න මෙහෙමයි කියලා ඒක ඔයගොල්ලන්ට උදව්වක් වෙයි. හරි. විභාගයේදී ඔයගොල්ලෝ ලියන්න අඳින්න ඕනේ නැහැ. මේක හරි. දීලත් නැහැ. එහෙම අදාළ නැහැ මේකට. නමුත් මම කියන්නේ පොඩ්ඩක් වැදගත්. ඒ ඉස්සරහා මේ ක්‍රියාවලිය හොඳට තේරුම් ගන්න ළමයෙකුට මේක මේ අණුවේ view එකත් එක්ක මහා ලොකු දෙයක් නෙමෙයි නේ. ඔක මත තියාගන්න නේද? ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි වල 900ක් විතර මත තියාගන්නේ. හරි. එනවා ග්ලූකෝස් පයිරුවේට් බාටපත් වෙනවා. එයාගේ කාබන් 3යි. එහෙනම් මෙතන ඉතුරු තව කාබන් 3කට වෙච්ච දෙයක් නැහැනේ. එහෙනම් පයිරුවේට් අණු දෙකක් හැදෙනවා. ඒතොර 3 2 6. යන ඔන්න ඔය ක්‍රියාවලිය තමයි ප්‍රධාන වශයෙන් ග්ලයිකොලිසිස් තුල ග්ලයිකොලිසියේදී සිද්ධ වෙන්නේ සයිටෝසොලය තුල. මේකෙදී ඔය ක්‍රියාවලිය යන අතරතුර ATP හැදෙනවා. ATP 4ක්. හරි. ATP අණු 4ක් හැදෙනවා. දැන් ATP එහෙම කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. අර ශක්ති මේ ඒ කොටසදී කතා කරන්නේ. ATP වල තමයි ශක්තිය කපඩා වෙන්නේ. අනුව ඔය නිදාස් වෙන ශක්තියෙන් දැන් මෙයාගේ මේ ප්‍රතික්‍රියාව වෙනකොට ශක්තිය නිදාස් වෙනවා. ගන්නකො මේ ලොකු අණුවක් පොඩි අණුවක් බවට පත් වෙලා පොඩි අණු දෙකක් බවට. ඒකට ශක්තිය නිදාස් වීමක් වෙලා ඇති අනිවාර්යයෙන්. ඒ අණුව 4ක් ATP හැදෙනවා. හැබැයි මේ ප්‍රතික්‍රියාව අතරමැදදී මෙයාගෙන් දෙකක් වැය වෙනවා. දෙකක් ATP වැය වෙනවා. ඒ අණුව මෙතන අපිට ඉතුරු වෙනවා ලාභයේ විදිහට දෙකක් ATP. තව දෙකක්. तर කවුරුහරි අහුවොත් ATP ලාභය කීයද කියලා කොහෙදද? ග්ලයිකොලිසියේදී ඔයගොල්ලෝ කියන්න ඕනේ ATP 2යි කියලා. ATP නිපද වෙනවද කොච්චර? 4ක් නිපද වෙනවා. ආපහු නිපද වෙනවා මෙන්න මේ විදිහේ අණු දෙකක් NADH. එතකොට ඔන්න ඔය ක්‍රියාවලිය තමයි ග්ලයිකොලිසිය කියලා කියන්නේ. සයිටෝසොලය තුල සිද්ධ වෙන්නේ එන්සයිම් භාවිතයෙන් ග්ලූකෝස් පයිරුවේට් අණු දෙකක් බවට බිඳෙනවා. එතෙන්දී ATP 4ක් නිපද වෙනවා. හැබැයි ATP 2ක් ක්‍රියාවලිය අතරතුර භාවිත වෙන හින්දා අපි කියනවා ලාභය 2ක් ATP වෙනවා කියලා ග්ලයිකොලිසියේදී. ඒ අනුව NADH දෙකකුත් අමතරව හැදෙනවා. ඒතර ඔය කරුණු ටික තමයි ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ. මේකෙදී ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ නැහැ. හරි. මේ පියවරට ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ නැහැ. ස්වායු ශෝෂණය තමයි. හැබැයි තවම ස්වායු ශෝෂණයේ තව පියවර තුනක් තියෙනවානේ. ඒ අනුව මේ පියවරට ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ නැහැ. බිඳ වැටෙනවා. ඊට පස්සේ ATP හැදෙනවා. NADH දෙකක් හැදෙනවා. හරි. ඔය දේවල් ටික වෙනවා. ඊට පස්සේ යන්න තියෙන්නේ මෙයාට මෙන්න මේ ක්‍රියාවට පයිරුවේට් ඔක්සිකරණ ක්‍රෙබ්ස් චක්‍ර ක්‍රියාවන් වලට තමයි ඉස්සරහට යන්න තියෙන්නේ. හරි. ඒ අනුව දැන් ග්ලයිකොලිසිය අවෝය විදිහට අවසන් වුණා. ඊට පස්සේ ග්ලයිකොලිසියෙන් අපිට හම්බුණා මොනවද? පළවෙනි දැන් මේ ක්‍රියාවලිය යනකොට ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දෙයක් තමයි මම මේ ක්‍රියාවලියට ආයෝජනයේ විදිහට දාන්නේ කාබන්. දැන් ග්ලයිකොලිසියට නම් ග්ලූකෝස්. ග්ලූකෝස් මෙතෙන්දී මේ දායකුනේ ප්‍රතික්‍රියාව වෙන්න මුල්ුනේ එයා. ඊට පස්සේ එකකින් ලැබෙන ඵල මොනවද? ප්‍රතිඵල. දැන් මම මේකට දානවා හෑන්ඩ් අවුට් එකක්. ඒතර මේ හෑන්ඩ් අවුට් එකේ මේ විදිහට තමයි පොයින්ට් ටික පිළිවෙල කරලා තියෙන්නේ. ඒතර ඊට අමතරව දෙයක් આવත් ඔයගොල්ලෝ ලියා ගන්න පුළුවන්. අර ප්‍රධාන පොයින්ට් ටික මම දාලා තියෙන්නේ මේ විදිහට. හරි. මෙතෙන්ට එන අමුද්‍රව්‍ය මොනවද? ඊට පස්සේ එකකින් ලැබෙන ඵල ප්‍රධාන ඵල මොනවද? අතුරු ඵල මොනවද? මේ විදිහට. මෙතන ප්‍රධාන ඵල විදිහට අපිට ලියන්න පුළුවන් පයිරුවේට් අණු කීයද? පයිරුවේට් අණු දෙකක් හැදෙනවා කාබන් 3ක්. ඊට පස්සේ අතුරු ඵල විදිහට ATP 4ක් නිපද වෙනවා. දෙකක් අපිට සුද්ධ ලාභ වෙනවා. NADH දෙකක් හම්බ වෙනවා. ඒ වගේ එක සම්පූර්ණ කරගන්න ඕන. වෙන්නේ කොහෙද කියන එක ඒවා හැම ක්‍රියාවලියකටම අදාළව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. දැන් පියවර 3ක් තියෙනවා කිව්වා. ඊළඟට පයිරුවේට් ඔක්සිකරණයනේ. දැන් මෙන්න තියෙනවා පයිරුවේට්. එහෙනම් පයිරුවේට් ඔක්සිකරණයට යන්නේ කවුරු එක්කද? පයිරුවේට් ඔක්සිකරණ ප්‍රතික්‍රියාව ආරම්භ වෙන්නේ පයිරුවේට් අණුව ආවයන් පස්සේ. මොන පයිරුවේට් දැන් ආවා ග්ලයිකොලිසිය වෙලා. දැන් ග්ලයිකොලිසිය වෙන්නේ කොහෙද? සයිටෝසොලේ. එහෙනම් සයිටෝසොලේ ඉඳලා මොනව කරන්න ඕනේද පයිරුවේට්? ඇතුල් කරන්න එපායි කොහාටද? මයිටොකොන්ඩ්‍රියා තුළට ඇතුල් කරන්න ඕනේ. මේ ක්‍රියාවලි දෙකම වෙන්නේ. පයිරුවේට් ඔක්සිකරණය හා ක්‍රෙබ්ස් චක්‍රය කියන ක්‍රියාවලි දෙකම මම කලින් ඉතින් ලිව්වා. ඒ ක්‍රියාවලි දෙකම සිද්ධ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා තුළ. මයිටොකොන්ඩ්‍රියාවයි සයිටෝසොලේ දෙක දැන් ඒවත් නිකන් හොල්මන් වගේ ඇතිනේ. මෙන්න තියෙනවා සෛලය. මේ සෛලයේ මේ න්‍යෂ්ටිය මේ හරිය තියෙනවා මොනවද? ඉන්ද්‍රියක. ඒකත් තමයි මයිටොකොන්ඩ්‍රියා කියලා කියන්නේ. ඔය තියෙන්නේ. එහෙනම් දැන් ග්ලූකෝස් මෙතෙන්ට ආවයන් පස්සේ ග්ලූකෝස් මොන වටද? පයිරුවේට් බවට පත් වෙනවා.
ඒ පයිරුවේට් යනවා මයිටොකොන්ඩ්‍රියා ඇතුළට. මයිටොකොන්ඩ්‍රියා මොකක්ද තියෙන්නේ? පූරකයක්. නේද? පූරකයේ තුල තමයි ඉතිරි ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මොන ක්‍රියාවලියද? පයිරුවේට් ඔක්සිකරණය. එහෙනම් පයිරුවේට් ඔක්සිකරණය කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරගමු. දැන් මේ විදිහට මෙයා ගියාම පයිරුවේට් ගියාම කොහාටද? මයිටොකොන්ඩ්‍රියා පූරකයට. මෙයාව ලබා ගන්නවා කියනවා මෙහෙම වෙනවා. මෙයා කාබන් 3ක් තියෙනවානේ පයිරුවේට් වල. මේ 1 2 3. කාබන් 3ක සංයෝගය පයිරුවේට් කියලා කියනවා. මෙයා මයිටොකොන්ඩ්‍රියා පූරකයට ගිහිල්ලා කාබොක්සිල් හරණයක් කරනවා. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් එකක් පිට කරනවා. අන්න ඒව වැදගත් සිද්ධි. හරි. ප්‍රතික්‍රියා මාලාව වෙනකොට ඔය වගේ දේවල් වැදගත් සිද්ධි. කාබන් ඩයොක්සයිඩ් පිට කරනවාද, ATP හැදෙනවද, ඒව වැදගත්. පිට කරලා මෙයාපත් වෙනවා ඇසිටයිල් කාණ්ඩයක් බවට. ඒ කියන්නේ මෙහෙමනේ. එතකොට ඇසිටයිල් කාණ්ඩයක් කියන්නේ ඇසිටල්ඩිහයිඩ් කියලා ඔයගොල්ලෝ කියන්නේ නේද? මෙහෙම කාණ්ඩයක් බවට පත් වෙනවා. මොමනේ ඇසිටල්ඩිහයිඩ් කියපුවා මෙහෙම නේද ඔයගොල්ලෝ අඳින්නේ? මේ තාම කෙමිස්ට්‍රි වල සමහර මුල් පාඩම් වල නිසා මේව නැතුව ඇති. මේ වගේ සංයෝගය තමයි ඇසිටල්ඩිහයිඩ් කියන්නේ. ඇසිටල්ඩිහයිඩ් හදනවා. හරිද? ඇසිටල්ඩිහයිඩ් ඇල්ඩිහයිඩ් නෙමෙයි ඇසිටයිල් කාණ්ඩයක්. හරි? ඇසිටයිල් කාණ්ඩයක් කිව්වහම මෙහෙමයි. ඇසිටයිල් කාණ්ඩයක් නිර්මාණය වෙනවා පයිරුවේට් එක කාබන් ඩයොක්සයිඩ් එකක් නැත්නම් කාබොක්සිල් හරණයක් සිද්ධ කරන හින්දා මයිටොකොන්ඩ්‍රියා පූරකය තුල. ඊට පස්සේ මෙන්න මේ කාණ්ඩය කවුරු ලබා ගන්නවද? සහ එන්සයිමයක් තියෙනවා. හරිද? A කියලා. ඒ සහ එන්සයිමේ නම් කරලා තියෙන්නේ A කියලා. ඒකයි ඒකට එහෙම කියන්නේ. හරි. එතකොට මේ සහ එන්සයිම් A මගින් ඇසිටයිල් කාණ්ඩය ඇසිටල්ඩිහයිඩ් කාණ්ඩය මොනවා කරනවද? ඇසිටයිල් කාණ්ඩය ලබා ගන්නවා. ඇසිටල්ඩිහයිඩ් කියන්නේ පාරේ ඇසිටයිල් කාණ්ඩයක් ලබා ගන්න. එතකොට මේ කාබන් දෙකක් තියෙනවා කියන එක මතක තියාගන්න ඕනේ. එතකොට හරි. කාබන් දෙක ඇසිටයිල්. ඇසිටයිල් කාණ්ඩය ලබාගෙන හරිද? මෙයා මොකක් බවට පත් වෙනවද? ඇසිටයිල් සහ එන්සයිම් A කියලා ඊට පස්සේ නම් කරනවා. ඇසිටයිල් කාණ්ඩයක් තියෙනවා. අරකට තියෙනවනේ. එතකොට සහ එන්සයිම් එකට කියන්න පුළුවන් ඉංග්‍රීසි වලින් කෝ එන්සයිම් කියලා. හරි. ඇසිටයිල් කොඑන්සයිම් A බවට පත් වෙනවා. මේ ක්‍රියාවලියේදී ඊට අමතරව ওই ක්‍රියාවලියේදී ලැබෙන ශක්තියෙන් NAD අණුව NAD+ එක ඔක්සිහරණය වෙලා NADH බවට පත් වෙනවා. ඒ ඔක්සිහරණය වෙනවා කියන්නේ මෙහෙම. හරි. NAD+ එක හරිද? H+ ලබාගෙන මොන බවට පත් වෙනවද? NADH බවට පත් වෙනවා. මේ ක්‍රියාවලියේ NAD එකයි H එකක් තියෙනවා. හැබැයි ආරෝපණ සමාන නැහැ. ආරෝපණ සමාන කරන්න අපිට මේ පැත්තෙන් ඉලෙක්ට්‍රෝන දෙකක් දාන්න වෙනවා. යනවා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ප්‍රතික්‍රියාව කියපුවම ඒක ඔක්සිහරණයක් නේ. යනවා මෙන්න මේ විදිහට NAD+ එකක් ඔක්සිහරණය වෙලා NADH එකක් හැදෙනවා පයිරුවේට් එක අණුවක් සඳහා. නමුත් ග්ලූකෝස් අණුවේ පයිරුවේට් දෙකක් හම්බ වෙනවනේ. ඒ අණුව එතන NADH දෙකක් හැදෙනවා. මේ ක්‍රියාවලිය කියන්නේ පයිරුවේට් ඔක්සිකරණ ක්‍රියාවලිය. හරි. එහෙනම් දැන් ඕගොල්ලන්ට ක්‍රියාවලියට අදාළ සියලු කරුණු හම්බුණා. දැන් මතක් කරගෙන යන්න අර ටික. ක්‍රියාවලිය වෙන්නේ කොහෙද? මයිටොකොන්ඩ්‍රියා පූරකයේදී. ඒකට අමුද්‍රව්‍ය මොනවාද? පයිරුවේට්. පයිරුවේට් ආපු ගමන් පූරකයට එයා කාබොක්සිල් හරණයක් සිද්ධ කරනවා. අන්න ඒක වැදගත් එකක්. කාබොක්සිල් හරණය ඒක විශේෂ කරුණක් ඕගොල්ලන්ට. කරලා එයා ඇසිටයිල් කාණ්ඩයක් බවට පත් වෙනවා. ඒ ඇසිටයිල් කාණ්ඩය ලබා ගන්නවා පූරකයේ ඉන්න කොඑන්සයිම් සහ එන්සයිම් A කියන කෙනා. එහෙම ලබා ගත්තාම මේ සංයෝගය අපිට හඳුන්වන්න පුළුවන් ඇසිටයිල් කොඑන්සයිම් A කියලා. එතකොට එතනින් මේ මයිටොකොන්ඩ්‍රියා මේ පයිරුවේට් ඔක්සිකරණය හරි. ඒකෙදී හැදෙන තව ඵලයක් විදිහට අපිට දාන්න පුළුවන් NADH. මෙතෙන්දී ATP හැදෙන්නේ නැහැ. හරි. ATP හැදෙන්නේ නැහැ. එනවා මේ තියෙන්නේ ප්‍රතික්‍රියාව. ඒ සම්පූර්ණ ප්‍රතික්‍රියාවට අදාළ තුලිත සමීකරණය තමයි මේ තියෙන්නේ. හරි. ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් බලා ගන්න. අමුතු දෙයක් නෙමෙයි මේ කියන්නේ. බය වෙන්න එපා මේකට. මේ පයිරුවේට් හරි. මේ සංයෝගය මේ සංයෝගය තමයි මේ තියෙන්නේ. වණ්ඩ ගණන් කළා C3යි H4යි. හරිනේ. කොයි 3යි තියෙන්නේ. ඒ පයිරුවේට් ආම්ලය කිව්වම මෙතන H එකක් තියෙනවනේ. දොරහ. යනවා H4යි ඔක්සිජන් 3කුත් තියෙනවා. එනවා මේ පයිරුවික් අම්ලය. ඒක සහ එන්සයිම් දෙකක් එක්ක එකතු වෙලා මේ
මෙතනින් දෙයක් ආපුවම දෙකක් එනවා. NAD අණු දෙකකුත් ආපුවම මේ විදිහට ප්‍රතිඵල හම්බ වෙනවා අපිට. ඒතර කාබන් ඩයොක්සයිඩ් දෙකක් අණු පිට වෙනවා. එහෙනම් කාබොක්සිල් හරණයක් සිද්ධ වෙනවා. ඒක මේ පයිරුවේට් ඔක්සිජන් ප්‍රතික්‍රියාවට විශේෂ වූ ක්‍රියාවක් වෙනවා. හරි. එහෙනම් දැන් සෛලීය ශ්වසනයේ පටන් ගන්නතු ආරම්භ කරපු මේ ක්‍රියාවලිය අපි ගාව ඉන්නේ කවුද? ඇසිටයිල් සායන්සයිම් මේ කියන කෙනා දැන් අපි ගාව නිර්මාණය වෙලා ඉන්නවා නේ. මේගොල්ලෝ අතුරුඵලනේ. මෙයාලා අතුරුඵල. ප්‍රධාන ඵලයේ විදිහට අපිට ලැබිලා ඉන්නේ ඇසිටයිල් කොඑන්සයිම් A. එහෙනම් එයා තමයි මොනව කරන්නේද? ඊළඟ පියවරට එහෙම නැත්නම් ක්‍රෙබ්ස් චක්‍රය කියන පියවරට ගමන් කරන කෙනා. හරි. එහෙනම් අපි ඊළඟ පියවර විදිහට එයාව ගමු ක්‍රෙබ්ස් චක්‍රයට. හරි. ක්‍රෙබ්ස් චක්‍රයට ඔන්න යනවා. කවුද යන්නේ? මෙයා. අනිත් දැන් ඉතර වැඩක් නැති නිසා මම අයින් කරනවා. හරි ප්‍රධාන කාරණේ අපි ගාව දැන් තියෙන්න ඕනේ. හරි. මේ ප්‍රතික්‍රියාවත් ඔයගොල්ලෝ ලියා ගන්න. දැන් ඔය ප්‍රතික්‍රියාව වගේ ඒවා පොඩ්ඩක් අර නිතර බලන්න පුළුවන් තැනක කොලේක වගේ සටහන් කරගෙන ඔය වැඩ නැති වෙලාවට වැඩ අඩු වෙලාවට ඒ වගේ දේවල් නිකන් දවස් ගානෙම වගේ වුණත් කමන්නේ බලන්න. නිතරම බලන්න ඒ වගේ ප්‍රතික්‍රියා ඔය ඊට පස්සේ අපි සූත්‍ර එක එක ඒවා කතා කරා ඒකාංග අණුව දැන් පෙප්ටින් වල මොනවද ඒකාංග අණුව මොනවද බහුව කරන වෙලාවද ඒවා ඇදලා තියෙන්නේ කියලා. හරි ඒ වගේ දේවල් සටහන් කරගෙන ෂෝට් නෝට් කියන්නේ ඒ වගේ එකට. දැන් ඇසිටයිල් කොඑන්සයිම් මේක අපිට ඉන්නවා. දැන් මෙයා යනවා කොහෙටද? ක්‍රෙබ්ස් චක්‍රයට ඇතුල් වෙන්න. ක්‍රෙබ්ස් චක්‍රයට ඇතුල් වෙන්න ගියන් පස්සේ දැන් මේකට ක්‍රෙබ්ස් චක්‍රය කියන්නේ ඇයි? ඒ විද්‍යාඥයාගේ නම. මේක අධ්‍යයනය කරලා මේක ලෝකෙට හඳුන්වා දීපු විද්‍යාඥයාට තමයි එයා නෙමෙයි නිර්මාණය කරුවේ ක්‍රෙබ්ස් චක්‍රය. හරි. ඒක ශරීරය තුල තිබ්බ දෙයක් එයා අඳුරගත්තා. ඩිස්කවර් කළා. හරි. ඒ අනුව මේ කාණ්ඩය ඇසිටයිල් කාණ්ඩය ගිහිල්ලා කොහෙද දැන් තව කොහෙද යන්නේ? යන්නේ නැහැ කොහෙවත් මයිටොකොන්ඩ්‍රියා පූරකයේම තමයි. හරි. මේ තියෙන මයිටොකොන්ඩ්‍රියාව ඒකේ මේ විදිහට මියර විදිහට ඇතුල් පටලේ තියෙනවා කියලා මතක ඇතිනේ ඔයගොල්ලන්ට. ඒතර මේ අභ්‍යන්තරය හරි. මේ චක්‍රීය DNA තියෙනවා, රයිබෝසෝම තියෙනවා. මේක තමයි පූරකය. මේ පූරකය තුල තමයි ওই ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. මේකේ තියෙන මේ ඇසිටයිල් කාණ්ඩය එහෙම නැත්නම් මේ වගේ කාණ්ඩයක් නේ කියන්නේ නේද? මේ වගේ කාණ්ඩය මේක ලබා දෙනවා මේ පූරකයේ ඉන්න තවත් එක්තරා විශේෂ අණුවකට. ඒ තමයි ඔක්සලෝ ඇසිටේට්. ඔක්සලෝ ඇසිටේට් කියලා කාබන් 4ක. මෙයා අපිට හම්බුණා බලනොත් එක තැනකදී මතකද? C4 යාන්ත්‍රණය හම්බුනේ. එයා තමයි. ඔක්සලෝ ඇසිටේට් කියලා සංයෝගයක් ඉන්නවා. මේගොල්ලන්ගේ නම් මම එතෙන්දිත් ඔයගොල්ලන්ට කිව්වා අනිවාර්යෙන් සිංහලෙන් එකපාරක් ලියලා වරහන් ඇතුලේ මෙහෙම දාලා ඊට පස්සේ දිගටම මේ සංකේතය පාවිච්චි කරන්න එකපාරම සංකේතය විතරක් දාන්න එපා. මෙයා මොකද කරන්නේ? මෙයාව ලබා ගන්නවා. ප්‍රතිග්‍රහණය කරනවා. මෙයාව කියන්නේ ඇසිටයිල් කාණ්ඩය. ඒතර එයාගේ කාබන් 2යි. මෙයාගේ කාබන් 4යි. එහෙනම් හැදෙන සංයෝගයේ කාබන් කීයක් තියෙන්න ඕනේද? කාබන් 6ක සංයෝගයක් හැදෙන්න ඕනේ. ඔව් කාබන් 6ක එකක් තමයි හැදෙන්නේ සිට්‍රික් අම්ලය. නැත්නම් සිට්‍රේට් කියන්නත් පුළුවන්. හරි සිට්‍රික් අම්ලය හැදෙනවා. ඊට පස්සේ මේ සිට්‍රික් අම්ලය දැන් සිට්‍රික් අම්ලය හැදෙනවා ඔක්සලෝ ඇසිටේට් ඇසිටයිල් කාණ්ඩය ප්‍රතිග්‍රහණය කිරීම නිසා. ඊට පස්සේ මේ සිට්‍රික් අම්ලය හරිද ආපහු අපිට දැන් ප්‍රතික්‍රියා ගොඩක් මේක දීලා තියෙනවා. හරි මේ ප්‍රතික්‍රියා හැදෙන විදිය ඒ කියන්නේ මේක විවිධ සංයෝග බවට පත් වෙමින් ගිහිල්ලා තමයි මොනවා වෙන්නේ කියලාද? කොහොම පියවර ගන්නාව කොස්සේ ගිහිල්ලා ඔක්සලෝ ඇසිටේට් ආපහු පුනර්ජනනය කරනවා. මොනවා කරනවද? පුනර්ජනනය. මේවා ඔයගලන්ට අධ්‍යයනය කරන්න අවශ්‍ය නැහැ. හරි ඒවා අවශ්‍ය නැහැ අධ්‍යයනය කරන්න. ඒතර මෙන්න මේ විදිහේ ක්‍රියාවලියක් තමයි ක්‍රෙබ්ස් චක්‍රය කියලා කියන්නේ. හරි ඇසිටයිල් කාණ්ඩය ඔක්සලෝ ඇසිටේට් ප්‍රතිග්‍රහණය කරලා කොහේ ඉන්නද? මයිටොකොන්ඩ්‍රියා පූරකයේ ඉන්න සිට්‍රික් අම්ලය හදනවා. ඒතර මේක තමයි මෙයාගේ ස්ථායි ඵලය. පළවෙනි ස්ථායි ඵලය විදිහට ක්‍රෙබ්ස් චක්‍රයේදී හැදෙන්නේ. යනෝ මේ සංයෝගය මේ ස්ථායි සංයෝගය නිසා තමයි හරි ප්‍රධාන ඵලය නැත්නම් ස්ථායි සංයෝගය. ප්‍රධාන ඵලය නිසා ප්‍රධාන ඵලය මොකක් නිසාද? සිට්‍රික් අම්ලය. ඒ නිසා මේක කියනවා අපි සිට්‍රික් අම්ල චක්‍රය කියලා. එන ක්‍රෙබ්ස් චක්‍රයට දෙන්න පුළුවන් තව නමක් තමයි සිට්‍රික් අම්ල චක්‍රය කියලා කියන්නේ.
යනු මේකට තව නමක් තියෙනවා. හරි. තව නමක් තියෙනවා tricarbooxylic acid TCA චක්‍රය කියලා. ඒවත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොකද MCQ එක හරි ආවොත් TCA චක්‍රයේදී කියලා ක්‍රිප්ස් චක්‍රයේවත් සිට්‍රික් අම්ල චක්‍රයේවත් එකම නැතුව TCA චක්‍රයේදී කියලා ප්‍රශ්නයක් අහනවා. ඒතර ওই චක්‍රය කොහෙද තියෙනවද කියලා දන්නේ නැතුණාම නේද? ඒ ප්‍රශ්නයක් වෙනවනේ. TCA චක්‍රය කියලා හඳුන්වනවා ක්‍රිප්ස් චක්‍රය වෙනත් විදියකින්. ඒකට හේතුව tricarbooxylic acid. කාබොක්සිල් කාබොනයිල් කාණ්ඩ තුනක් තියෙනවා සිට්‍රික් වල. එකයි එහෙම කියන්නේ tricarbooxylic acid කියලා. ඒවා කාබොක්සිල් කාණ්ඩ ඒවා ගැට තාම තේරෙන්නේ නැත්නම් ඒවා ඉමීට ඔයගලන්ට කෙමිස්ට්‍රි වල උගන්වන්න ඉස්සරහට. හරි. යනවා දැන් මෙන්න මේ ක්‍රියාවලිය තමයි උනේ. ඒතකොට මෙතෙන්දී නිෂ්පාදනය වෙන දේවල් අපි කිව්වේ නෑ තාමනේ. සිට්‍රික් අම්ලය ආපහු එවිලා ඔක්සාලයිසිලේට් බවට පුනර්ජනනය වෙනවා කිව්වා. ඒක හරි. මෙන්න මේ ක්‍රියාවලිය තුලදී විවිධ දේවල් තුනක් ප්‍රධාන වශයෙන් නිෂ්පාදනය වෙනවා. තුනක් නෙමෙයි හතරක්. හරි. එකක් ප්‍රධාන වශයෙන් මෙයා කාබොක්සිල් හරණය කරනවා අර කලින් එකේ වගේ CO2 පිට කරලා. ඒ විතරක් නෙමෙයි මෙයා ආපහු මොනවද හදනවද? NADH හදනවා. NADH හදනවා. ආපහු තව ටිකක් අමුතු සංයෝගයක් හදනවා FADH2 කියලා. තව හදනවා ATP. මොනවද දැන් හැදුවේ නිර්මාණය කළේ? සිට්‍රික් අම්ලය දැන් ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ අපව ඔක්සාලයිස්ඩ් බවට පුනර්ජනනය වෙන අතරතුර මෙයා නිෂ්පාදනය කරනවා කාබන් ඩයොක්සයිඩ් NADH FADH2 සහ ATP. ඒතර මෙතෙන්දි කියනවා CO2 කොච්චරද හදන්නේ? ප්‍රධාන වශයෙන් දෙකක්. හරි. NADH 10ක් NADH 10ක් හදනවා, FADH2 දෙකක් හදනවා, ATP දෙකක් හදනවා. මේ දාපු සංඛ්‍යා වෙන්නේ තාරණය පොඩ්ඩයි NADH 10ක් නෙමෙයි 6ක්. හරි. NADH 6ක්. තොර CO2 දෙකක්, NADH 6ක්, FADH අණු දෙකක් සහ ATP දෙකක් හදනවා. මේ දාපු සංඛ්‍යා ටික තියෙනවනේ. ඒ සංඛ්‍යා ටික අදාළ වෙන්නේ එක් ග්ලූකෝස් අණුවක් සඳහා. 1 C6H12O6. ඒ ග්ලූකෝස් අණුවකට තමයි මම මේ ටික දැම්මේ අංක වලින් ගත්තොත්. හරි. ඒතර කාබන් ඩයොක්සයිඩ් වෙනවා 4ක්. හරි. ඔව් කාබන් ඩයොක්සයිඩ් 4ක් වෙන්න ඕනේ ග්ලූකෝස් අණුවකට. ඒ ටික පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. මොකද දන්නවද? දැන් මෙතන අපි බලාපොරොත්තු වෙන්නේ මෙයාගෙන්නේ. කාගෙන්ද? පයිරුවේට් එන්නේ. පයිරුවේට් වලින් එන ඇසිටයිල් කාණ්ඩයනේ මේ තියෙන්නේ. ඇයි එයා පයිරුවේට් ඔක්සිජන් ප්‍රතික්‍රියාවේ ඇසිටයිල් කාණ්ඩයක් බවටපත් වුණානේ. එයාට තමයි අපි මුලින්ම දෙන්නේ. ඒ කියන්නේ මෙතනින් මේම යනවා කියලා මුලින්ම මේ ක්‍රිප්ස් චක්‍රයෙන් පේන්නේ හරියට බැලුවොත් මේ අණු එකකට. නමුත් අපිට වැදගත් කෙනා තමයි ග්ලූකෝස්. ග්ලූකෝස්නේ මුලින්ම ආරම්භයේදී ආවගෙන. ඒතර එයාගෙන් මේ අණු දෙකක් හැදුණා. ඒතර මෙතනින් දෙකක් ආවනේ. යනවා මෙතනින් අපිට ලැබෙන ඵල දෙගුණ වෙලා තමයි අපි ගණනය කරගන්න ඕනේ. ඒ අනුව තමයි මෙතන කාබන් ඩයොක්සයිඩ් 4ක්, NADH ඒවා 6ක්. පයිරුවේට් මේ ඇසිටයිල් එකකට නම් හැදෙන්නේ 3යි. ඊට පස්සේ FADH2 ඒවා එකයි හැදෙන්නේ පයිරුවේට් මේ ඇසිටයිල් කාණ්ඩයට. මෙතන ග්ලූකෝස් අණුවට සලකන හින්දා දෙකක් කියලා අපි ගන්නවා. එහෙනම් මේ චක්‍රය දෙපාරක් වෙනවා වෙන විදිහකට කිව්වොත්. හරි. ඒ මේවා දෙකක් වෙනවනේ. එකපාරක් එනවා ඒක ක්‍රියාත්මක වෙනවා ඊට පස්සේ තව අණුවක් ආවම ඒක ඔක්සිඩයිස්ඩ් මගින් ලබාගෙන ආපහු ක්‍රිප්ස් චක්‍රය ක්‍රියාත්මක කරනවා. හරි. එතකොට ඔන්න ඔය කියන කාරණා ටික තමයි ක්‍රිප්ස් චක්‍රයට අදාළව සිද්ධ වෙන්නේ. ඒතර ක්‍රිප්ස් චක්‍රය කියන එකේදී ඕගොල්ලන්ට කිසිම පොයින්ට් එකක් හැලෙන්නේ නැති වෙන්න ලියා ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේකදී වෙන්නේ මයිටොකොන්ඩ්‍රියා පූරකය තුල මොනවාද නම් සිට්‍රික් අම්ල චක්‍රය කියනවා ප්‍රධාන ඵලය සිට්‍රික් අම්ලයේ හින්දා ඒ වගේම TCA චක්‍රය කියලා කියනවා. ක්‍රිප්ස් චක්‍රය කියලා හඳුන්වන්නේ මේ විද්‍යාඥයාගේ නම එයාව සී වෙන්න. මේකෙදි වෙන්නේ මොකද්ද? අර ඇසිටයිල් කාණ්ඩය. මෙයා මතකද දන්නේ නැහැ ඔයගොල්ලන්ට ඇසිටයිල් සහ එන්සයිම් මේ කියලානේ කලින් තිබ්බේ. ඒ ඇසිටයිල් සහ එන්සයිම් මේ සහ එන්සයිම් මගින් මොකද්ද කරන්නේ ඇත්තටම? එයා ගෙනත් දෙනවා. හරි මේ ඔක්සාලයිසිලේට් ගාවට ගෙනල්ලා දෙනවා මේ කාණ්ඩය. එහෙම ගෙනල්ලා දෙන්න ඕනේ මෙයාට බඳ ගන්න. නිකම් මෙයාට කොයිවත් තිබිච්ච එක බඳ ගන්න බෑ. එතන ඒ සහ එන්සයිමේ කාර්යභාරය තමයි ඒක.
ඒ අනුව කාබන් අතරක ඔක්සලයිසේට් සංයෝගය මගින් මෙයා ප්‍රතිග්‍රහණය කරලා ප්‍රධාන ඵලය වෙන සිට්‍රික් අම්ලය හදනවා කාබන් 6ක. එයා ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ ගිහිලා පියවර ගන්නවා ඔස්සේ ගිහිලා ඔක්සලයිසේට් නැවත පුනර්ජනනය කරනවා. ඒ ක්‍රියාවලිය අතරතුරේදී කාබන් ඩයොක්සයිඩ් ඒ කියන්නේ කාබොක්සිල් හරණයක් සිද්ධ වෙනවා. NADH අණු හැදෙනවා. FADH2 කියලා හැදෙනවා. අපව ATP හැදෙනවා. මේ ATP හැදෙන ක්‍රියාවලිය මෙතන අපි කියනවා උපස්තර ෆොස්ෆොරයිලීකරණය කියලා. උපස්තර ෆොස්ෆොරයිලීකරණයෙන් තමයි ATP හැදෙන්නේ. ෆොස්ෆොරයිලීකරණය. මේකත් ඔයගොල්ලෝ දැන් දන්නවා. මොකද අපි අර ATP කොටසදී මේ ගැන කතා කරා. ෆොස්ෆොරයිලීකරණය කියන්නේ ATP හැදෙන ක්‍රියාවලිය. ඒකේ වර්ග තුනයි උපස්තර, ඔක්සිකාරක සහ ප්‍රභා. මෙතන ATP හැදෙන ක්‍රියාවලිය තමයි උපස්තර ෆොස්ෆොරයිලීකරණය. හරි එනවා මේවා ඔක්සිකරණය ප්‍රතික්‍රියා මගින් මේ වගේ අණු හැදෙනවා. ඒතර මේවා ගත්තාම මේවා අධිශක්ති සංයෝගය. කියන්නේ මේවා අර පිටවන ශක්තියනේ මේවට ගබඩා කරන්නේ. ඒතර මේවා තියෙන මේ H එකේම අපිට පුළුවන් අධිශක්තිය. හරි. විදියට තමයි මේවා පවතින්නේ. එනවා මේවා ලොකු ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. ATP තරම් නැති වුණා මේවත් ඒ වගේම ශක්ති ජනක අණු. හැබැයි මේවා ශක්තිය අපිට භාවිතා කරන්න ඒ කියන්නේ ශෛලීය ක්‍රියාවලිය වලට මේවා ශක්තිය කෙලින්ම යොදා ගන්න බෑ. එනවා මෙන්න මේ අධිශක්ති සංයෝගවල ශක්තිය ATP බවට පත් කරන ක්‍රියාවලිය තමයි අපි ඊළඟට පියවර විදියට ගන්න. දැන් මෙතන දැන් මේ දක්වා හැමතිස්සෙම අවසාන ප්‍රධාන ඵලයක් ආපු චක්‍රයේ ක්‍රියාවලියේ දැන් මෙතනින් නවතිලා තියෙනවානේ. ප්‍රධාන ඵලයේ සිට්‍රික් අම්ලය වුණා. ඒක ආපහු ඔක්සලයිසේට් බවට පුනර්ජනනය වීමක් නෙවෙයි. එතනින් ආපහු ප්‍රධාන ඵලයක් කියලා ආවේ නැහැ. එතනින් ආපු ඵල ටික තමයි මේවා. එහෙනම් මේවෙන් ඊළඟ ක්‍රියාවලියට යන්න ඕනේ. ඊළඟ ක්‍රියාවලියේ ශෛලීය ස්වයං ශෝෂණයේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාන්නේ. ඒවැදි වෙන්නේ මේවා තියෙන ශක්තිය ATP කරන්නේ. එතකොට දැන් ක්‍රෙබ්ස් චක්‍රයේ අවසානයේදී අපිට හම්බ වෙලා තියෙන්නේ අර සංයෝගන නේද? ඒ කියන්නේ NADH ඒවා නේද? දැන් අපිට ප්‍රතිඵල විදියට හම්බ වෙලා තියෙන දේවල්නේ. දැන් බැලුවොත් අපේ අර ලාභය බලන්න එපා නේද? ව්‍යාපාරයක් වුණත් කරගෙන යනකොට ඔහේ ඉඳලා හරියන්නේ නැහැ. ඒකෙදි Tamanට කොච්චරක් වියදම් වුණාද මොනවටද වියදම් වුණේ ඊට පස්සේ කොච්චරක් Tamanට ඉන්කම් එකක් ආවද ඒ ඉන්කම් එකෙන් දැනට ලාභයේ විදියට කොච්චරක් තියෙන කියලා ඔය අපි සලකලා බලන්න එපායි. නේ දවසින් දවස මාසෙන් මාසේ දේවල් අපි හදන්න ඕනේ අනිවාර්යෙන් නේ. ඒතර ඒ වගේ දැන් මේ ශෛලීය ශෝෂණය කියන ක්‍රියාවලියේදී දැන් අපි එක්තරා මාර්ගයක ආවා. ග්ලයිකොලිසිය සිද්ධ වුණා, පයිරුවේට් ඔක්සිකරණය ආවා, ඊළඟට ක්‍රෙබ්ස් චක්‍රයත් ඉවර වුණා. මේ එක එක අධ්‍යයනයේදී අපිට දැනට අපි ගාව තියෙන දේවල් මොනවද කියලා බැලුවොත් ප්‍රධාන වශයෙන් NADH අණු අපි ගාව තියෙනවා. අපව මෙන්න මේ වගේ හේකුත් හැදුණානේ. මේ ළඟදී නේද FADH2 කියලා ක්‍රෙබ්ස් චක්‍රයේදී අපව ATP හැදුණා. ඉතින් ඒවනම් අපිට හොඳයි නේ. මොකද කෙලින්ම අර ලාභයම වගේ කෙලින්ම අවශ්‍යම දේ හැදිලා තියෙනවා. අපව CO2 හැදුණා. ඒවා ඉතින් වැඩක් නැහැ පිට වෙලා යනේවනේ. ප්‍රධාන වශයෙන් මෙන්න මේ සංයෝග දෙක NADH හා FADH2 කියන සංයෝග දෙක අපිට ඉස්සරහට වැදගත් වෙන සංයෝග දෙකක්. දැන් ATP හැදුණු ටික අපිට කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන්. හරි අපේ අවශ්‍ය ක්‍රියාවලිය වලට කෙලින්ම අරගෙන පාවිච්චි කරන්න පුළුවන් ATP ටික. හැබැයි මේ සංයෝග කෙලින්ම පාවිච්චි කරන්න බෑ. ඒවෙන් අපි ATP හදා ගන්න ඕනේ. හරි. ඒතර මේ වගේ අණු දැන් නිකන් බැලුවොත් අපි කීයක් හැදිලා තියෙනවද කියලා මේ වෙද්දී ග්ලයිකොලිසියෙන් දෙකක් හැදුණා මතකද? ග්ලයිකොලිසියෙන් දෙකයි ඊට පස්සේ පයිරුවේට් ඔක්සිකරණයේදී දෙකක් හැදුණා. ඊට පස්සේ අපහු ක්‍රෙබ්ස් චක්‍රය වෙලා හයක් හැදුණා. ඒ ග්ලූකෝස් අණුවක් සඳහා මම මේ කිව්වේ. එන ඔක්කොම අතන 2 2 4යි 6යි 10යි. 10ක් NADH හැදිලා තියෙනවා. ආයේ FADH2 ඒවා දෙකයි. ඒවා වෙන කොහෙවත් හැදුන්නේ නැහැ. හැදුනේ ක්‍රෙබ්ස් චක්‍රය වෙද්දීනේ. හරි ඒ අනුව එතන FADH2 දෙකකුත් තියෙනවා. ඒ අනුව දැන් අපි ඊළඟට යන්නේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේ එහෙම නැත්නම් තව නමක් කර මම අපැදිලි වෙන්න ලිව්වේ ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය. දැන් පැහැදිලිව ලියනවා ෆොස්ෆොරයිලීකරණය. යනවා මෙන්න මේ කියන ක්‍රියාවලිය සිද්ධ වෙනවා නැත්නම් ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේ. ඒක ලේසියිනේ. ඒ වෙන්නේ ප්‍රධාන වශයෙන් මේ සංයෝග දෙකේ තියෙන ශක්තිය ATP බවට පරිවර්තනය කරගන්න. ඒක වෙන්නේ කොහෙද ප්‍රධාන වශයෙන් මේක වෙන්නේ දැන් තැන මාරු වෙනවා. ග්ලයිකොලිසිය උනේ සෛල ප්ලාස්මේ එන සයිටෝසොලේ. වඩාත් හොඳ සයිටෝසොලේ වෙනවා කියන එක මොකද අර තරලමේ කොටස තමයි ඒක වෙන්නේ.
ඊළඟට ක්‍රිප්ස් චක්‍රය උනේ පූරක. ඒ කියන්නේ මේ මැද හරිය. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය සිද්ධ වෙන්නේ මෙන්න මේ අභ්‍යන්තර පටලයේ මියරවල. මතකයි නේද? ඒක අපි අර මයිටොකොන්ඩ්‍රියාව හඳුන්වනකොට මේ පාඩමේ මුල හරිය කිව්වා නේද? මේ මියර විදිහට සකස් වෙලා පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය ගොඩක් වැඩි වෙලා තියෙන්නේ අර ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයක සමහරට සඳහන් කරන්න ඇති මට මතක නැහැ හරියට මේ කිව්වද කියලා. ඔක්සිකාරක පොස්ප්‍රාලීකරණයට උදව් වෙන්න තමයි මේ පටලයේ ඒ විදිහට අභ්‍යන්තරයේ සකස් වෙලා තියෙන්නේ මියර විදිහට. ඒකෙන් මෙයාට ලොකු පෘෂ්ඨික ක්ෂේත්‍රඵලයක් ඇති වෙනවා මේ ක්‍රියාවලිය සඳහා. ඒක වැදගත්. හරි. ඒ අනුව මේකෙදි වෙන්නේ අර සංයෝගය. කියන්නේ මේ NADH අපි NADH කියලා ගමුකෝ. දැන් මේවා තියෙන ශක්තිය අපි ලබා ගන්න ඕනේ. ඒ අනුව මේ අණු බිඳ හෙලනවා. මොනවාට බිඳ හෙලන්නේ? NAD+ බිඳ වැටුණා මෙහෙමයි. ඊට පස්සේ මේකේ තියෙන H එක ගැලවිලා යනවා H+ විදිහට. ආපහු මොකක් වෙනවද? ඉලෙක්ට්‍රෝන. මේකත් එක්ක ඉලෙක්ට්‍රෝනත් පිට වෙනවා. නැත්නම් අරක තුලිත කරගන්න බැරි වෙනවනේ අපිට. ඒ අනුව මෙතෙන්දී ඉලෙක්ට්‍රෝන දෙකක් විදිහට අපිට තුලිත කරන්න සිද්ධ වෙනවා. අදාළ ආරෝපණය තුලිත කිරීම සඳහා. ඒතර ඒ අනුව මෙන්න මේ වගේ ප්‍රතික්‍රියාවක් වෙලා මෙතනින් මේ ශක්තියත් එක්ක මේ ශක්තිය සමග මෙයාලා තමයි මේ ශක්තිය අරගෙන ඉන්නේ. ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන. මේ අර අපිට ප්‍රෝටෝන කියන්නත් පුළුවන් හයිඩ්‍රජන් පරමාණුවේ. නේද? ඒක මැද්දේ ප්‍රෝටෝනයක් පමණයි තියෙන්නේ. ඒ අනුව ප්‍රෝටෝන ඉලෙක්ට්‍රෝන වලට මේ ශක්තිය මෙයාගේ ගැබඩා වෙලා තියෙන ගැප් වෙලා තියෙන ශක්තිය මේ දෙකට ලබා දෙනවා. එතන මේ පටලේ මයිටොකොන්ඩ්‍රියාවේ මියරවල මේ ක්‍රියාවලිය සිද්ධ වුණායින් පස්සේ මේවා තියෙන මේ අධිශක්ති ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන මෙන්න මේ වගේ අණු ශ්‍රේණියක් ඔස්සේ ගමන් කරන්න සලස්වනවා. මේකෙන් මේකට ඊට පස්සේ මේකෙන් මේකට ඔන්න ඔය විදිහට. හරියට ඔයගලන්ට මතකද මේ ප්‍රභා සංශ්ලේෂණයේ තිබුණ මේ වගේ කතාවක් අර ප්‍රභා පද්ධතියකින් ආලෝකය ග්‍රහණය කරගෙන එයා අධිශක්ති මට්ටමකට පැනලා ඉලෙක්ට්‍රෝන උද්දීපන වුණාන් පස්සේ ඒකේ තියෙන ශක්තිය ලබා ගත්තේ අපි අර ඒ වගේ අණු ශ්‍රේණියක් ඔස්සේ පල්ලයට ඉලෙක්ට්‍රෝන ගමන් කරවලානේ. ආන් ඒ වගේ තමයි ඒ වගේම අණු ශ්‍රේණියක් තමයි මෙතනක් තියෙන්නේ. මොන ශ්‍රේණියක්ද? අණු ශ්‍රේණියක්. ඒවා ප්‍රෝටීන හෝ ප්‍රෝටීන නොවන වෙන්න පුළුවන්. සමහරක් ඒවා ප්‍රෝටීන වෙනවා. ඒ වගේ ප්‍රෝටීන නොවන ඒවාත් තියෙනවා. කාබනික ඒවා වගේ හරි. ප්‍රෝටීන නොවන අණුත් තියෙනවා. කෙසේ හෝ ඔය වගේ අණු ශ්‍රේණියක් ප්‍රතිග්‍රාහක අණු ශ්‍රේණියක් ඔස්සේ මේ වගේ අධිශක්ති සංයෝග වලින් ලැබෙනා වූ ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන ගමන් කරනවා. මොකක් කරන්නද? ඒවැය තියෙන ශක්තිය උකහා ගන්න. ඒ කියන්නේ ලබා ගන්න. ඒතර ඒ ශක්තිය ලබාගෙන ඒ ශක්තිය මගින් මොනව කරනවද? මේ අතරතුර ක්‍රියාත්මක වෙන්න වෙනත් පද්ධතියක් වෙනත් ක්‍රියාවලියක් මගින් හරි ATP නිෂ්පාදනය වෙනවා. ඒක මම තරමක් දුරට ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට. හරි ATP හැදෙන්නේ කොහොමද කියන එකත් ඒක ඔයගොල්ලන්ට නෑ. හරි අවශ්‍ය වෙන්නේ ATP හැදෙනවා කියලා දැනගන්න විතරයි. මෙහෙම ගමන් කරනකොට ඒවැය නිදහස් වෙන ශක්තියෙන් මේවා ගොඩක් ලොකු ශක්තියක් අරගෙන තියෙන මෙයාලා අධිශක්තියක් ගබඩා කරලා තමයි මේ සංයෝගය හදන්නේ. ඒක අධිශක්ති සංයෝග කියන්නේ. ඒක බිඳ වැටුණාන් පස්සේ පිට වෙන ඉලෙක්ට්‍රෝන හා ප්‍රෝටෝන වල ඒවැය ලොකු ශක්තියක් තියෙනවා. ඒ ශක්තියක් තියෙන හින්දා තමයි මෙහෙම අණු ශ්‍රේණියක් ඔස්සේ ගමන් කරවන්නේ. එහෙම ගමන් කරනකොට ඒගොල්ලන්ට ප්‍රතිඵල වෙන දේ තමයි ශක්තිය නිදහස් වෙනවා ඒගොල්ලන්ගේ තියෙන. ඒ ශක්තිය භාවිත කරලා අපිට පුළුවන් ATP යනවා හදන්න මෙන්න මේ දෙක එකතු කරලා නේ. ADP ධන PI. ඒක එකතු කරලා මොනවද හදනවද? ATP හදනවා. ඒක සරලව ඔන්නෝයි ක්‍රියාවලිය තමයි ප්‍රධාන වශයෙන් වෙන්නේ. මෙහෙම අණු ශ්‍රේණිය ඔස්සේ දැන් ඉලෙක්ට්‍රෝනයක් කියලා හිතන්නකො නේද? ඒ ඉලෙක්ට්‍රෝනේ මෙහෙම අණු ශ්‍රේණියක් ඔස්සේ ගිහිල්ලා මොනවද ගන්නවද? හම් වෙනවා. එතකොට ඔක්සිජන් ඉන්නවා බලාගෙන. අණු ශ්‍රේණිය කෙරවලට වෙලා බලාගෙන ඉන්නවා මෙහෙන් එනකන්. හරිද? එයාට නිකන් අර මදිපාඩුවක රිලේ දුවන්න හදද්දී ඉන්නේ අර මේ බලාගෙන පොල්ල කියනකන් නේද? ඒ වගේ ඔක්සිජන් ඉන්නවා බලාගෙන. එතන පොල්ලක් ගේන්නේ නැහැ ඉලෙක්ට්‍රෝනය කියනකන්. හරි. ඒ අනුව මෙයා ඉලෙක්ට්‍රෝනය ලැබෙනවා. ඊට පස්සේ ආපහු ඉලෙක්ට්‍රෝන විතර නෙමෙයි H+ උත් වෙනවනේ මෙහෙන්. අධිශක්තිය ඒවත් ශක්තිය හින වෙලා මෙහෙම එයා ලබා ගන්නවා. එහෙනම් මේ ලබා ගන්නේ කවුද? අණුක ඔක්සිජන්. අණුක මෙතන ඉන්න අණුක ඔක්සිජන් මගින් ඉලෙක්ට්‍රෝන සහ H+ මේ ලබාගෙන ප්‍රතිග්‍රහණය කරලා හදනවා ජලය.
දැන් බලන්න එතන තුලිතද කියලා. තුලිත නැහැ මෙතන භාගයක් වෙනවා. ඒ අනුව මෙතන දෙකක් දාපුවම හරි. නෑ එකක්. h 2යි ඊට පස්සේ ඔව් මෙතන තුලිතයි. ඔක්සිජන් දෙකක් තියෙනවනේ. ඒතකොට දෙකක් ඔක්සිජන් දෙකක් අපිට තියාගෙන වැඩේ කරන්න බෑ. ඒ අනුව මෙයා භාගයක් කරනවා. මෙතන ඒතකොට එකයි මෙතන දෙකෙන් වැඩි වෙනවා. ඔක්කොම හරි මෙයා හැදෙනවා. හරි H. ජලය හැදෙනවා අවසානයේදී. ජලය කොහොමද දෙකක් වෙන්න එපායි. මෙතන දෙයක් වුණොත් මෙතන ඉලෙක්ට්‍රෝනක් දෙයක් වෙන්න ඕනේ. ඔව්. ඒතකොට කොහොම හරි ප්‍රතික්‍රියාව ඔය විදිහට ගන්නවා. කොහොම හරි ජලය අවසානයේදී හැදෙනවා. හරි. ඒක බලමු මොකක් හරි එතන තියෙනවා. කෙමිස්ට්‍රි බෑනේ අපිට හරියට නේද? ඔව්. හරි. ඒ අනුව ඔය වගේ ජලය හැදෙන එක තමයි වෙන්නේ. ඒ කියන්නේ අවසානයේදී ඔක්සිජන් මොනවා කරලාද? ඒ අධිශක්ති ඉලෙක්ට්‍රෝනය සහ හයිඩ්‍රජන් ඒ කියන්නේ ප්‍රෝටෝන ලබාගෙන එයා ජලය හදනවා. කෙසේ හෝ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මම මේ අමතර කරුණක් විදිහට මේ ප්‍රතික්‍රියාව ලියා ගන්න ගියේ කොහොම හරි ජලය හැදෙනවා කියලා ගන්නයි ඕනේ කරන්නේ. අණුක ඔක්සිජන් තමයි මොනවා වෙන්නේද මෙතන? අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය වෙන්නේ. ඒක අපි හැම විදියකින්ම දැනගන්න ඕනේ. මොකද අපිට එනවා නිර්වායු ශෝෂණය කියලා තවත් කොටසක්. ඒකෙදිත් අපි හැම එකෙම දැනගන්න ඕනේ. ඒකෙදි වෙනස් වෙනවා මේක. ඒ අනුව ස්වායු ශෝෂණයේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය විදිහට ක්‍රියා කරන්නේ ඔක්සිජන්. නිකම් ඔක්සිජන් කියන්න එපා. අණුක ඔක්සිජන් කියලාම එතන සඳහන් කරන්න ඔබ බලා ගන්න. හරි? හොඳයි. ඒ අනුව ඔය ක්‍රියාවලිය වෙනවා. ඒ වෙලා ඊට පස්සේ මොකද්ද වෙන්නේ? දැන් ඔය ක්‍රියාවලිය වෙනවා. හරි? මේ ක්‍රියාවලිය වෙද්දී අපි තව දෙයක් දැනගන්න ඕනේ. ඒ තමයි මේ ATP හැදෙනවා කියවනේ මෙතන. ATP හැදෙන්නේ කොහොමද මෙතන? මේකෙන් හරි? ඒක උඩින්ම ඒ කියන්නේ මේ ක්‍රියාවලිය නම් කරේම අපි ඔක්සිකාරක පොස්පොරයිලීකරණය කියලානේ. එහෙනම් මෙතන ATP හැදෙන්නේ ඔක්සිකාරක පොස්පොරයිලීකරණය කියලා ඔයගොල්ලෝ වෙනමම කියන්න ඕනේ. හරි? ක්‍රියාවලිය ඔක්සිකාරක පොස්පොරයිලීකරණය කියලා ලියලා තිබ්බම මෙතන ATP නිෂ්පාදනය වෙන්නේ ඔක්සිකාරක පොස්පොරයිලීකරණය වෙලා. අණු ඔක්සිකරණය ලැබෙන ශක්තිය භාවිත කරලා. හරි? ඒක කියනවා ඊට අමතරව අපි දැනගන්න ඕනේ මෙන්න මේ විදිහට NADH අණුවකින් සාමාන්‍යයෙන් ATP හැදෙනවා කියලා 2.5 ආපහු FADH2 වලින් හැදෙනවා කියනවා ATP 1.5ක්. එතන පොඩි පරස්පරයක් තියනවාද? මම ප්‍රතික්‍රියාව තාම බලන්න මේක මේ තුලිතුනේ නැත්නම් මොකද කියලා. හරි? අපි ආපහු තුලිත කරන පොඩ්ඩක් try කරලා බලමු මේක තුලිත කරන්න එපා නේද? මෙහෙම නෙවෙන්නේ. මේකේ මෙහෙම ගත්තොත් අපිට දැන් මෙතන භාගයක් වෙනවනේ. මෙතන එකක් නිසා. ඒ අනුව මෙතන භාගයක් වුණාම භාගය අපිට තියන්න බෑ. සාමාන්‍ය තුලිත ප්‍රතික්‍රියාවක අපිට ඒක දෙගුණ කරන්න වෙනවා. සාමාන්‍ය බලපෑමක් වෙන්නේ නැහැ නේ සාමාන්‍යයෙන් තත්ත්වවල ගත්තාම. දැන් මෙතන දෙකේ වැඩි වෙනවා. ඒතර භාගයට භාගය කැපිලා යනවා. ඒ අනුව වෙන ප්‍රශ්න තමයි දැන් ඉලෙක්ට්‍රෝන ඒ ආරෝපණය හරි H ගාන මෙතන වැඩි වෙලා. ඔක්සිජන් ගාන හරි. ඔක්සිජන් ගාන ගැටලුවක් නැහැ නේ. ඒ අනුව අපිට H ගාන වෙනස් කරන්න ඕන නම් අපි මෙයා 4ක් කරනවා. මෙයා 4ක් කළා මෙයා 4ක් කරාම හරි නේද? දැන් හරි නේ. ඔව්. දැන් හරිනේ. එකයි උනේ හරි. එක පියවරක් විතරක් කරලා බලන්න හිටියා. එකයි වැරදුනේ හරි. යනවා මෙතන ඔක්සිජන් 2යි ඔක්සිජන් 2යි. හරි ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ආරෝපණය තුලිත වෙලා තියෙනවානේ. H 2 4යි මෙතන 4යි දැන් හරි. හරි. යනවා දැන් වැඩේ හරිනේ. ඒ කියන්නේ අපි ඕගොල්ලෝ දන්නවනේ සෛලීය ශ්වසනය කරනවා. ඊට පස්සේ නිකන් ශ්වසනය වුණත් ඔක්සිජන් ලබාගෙන කාබන් ඩයොක්සයිඩ් පිට කරනවා. කාබන් ඩයොක්සයිඩ් විතරද පිට කරන්නේ? අපේ ප්‍රාශ්වාස වාතයේ තව තියෙන ප්‍රධාන එකක් තමයි ජලය. එහෙනම් ජලයත් අපද්‍රව්‍යයක් විදිහට මේ සෛලීය ශ්වසනයේ හැදෙනවා. අපි සෛලීය ශ්වසනය කරන්නේ අපි ATP හදාගන්න. හරි. ATP හදාගන්න උනාම අර කාබන් ඩයොක්සයිඩ් පිට වෙනවා තැන් කීපයකින්. හරි. අර පයිරුවේට් ඔක්සිකරණයේදී පිට වුණා. ඊට පස්සේ ක්‍රෙබ්ස් චක්‍රයේදී පිට වුණා. ඒ කාබන් ඩයොක්සයිඩ් තමයි ඉතින් අපි ප්‍රාශ්වාස කරන්නේ. අපේ දේහයේ විශාල වශයෙන් එකතු වෙන කාබන් ඩයොක්සයිඩ් තමයි රුධිරයට එකතු වෙලා ඒක ගර්ත වලට ඇවිල්ලා ගර්ත වලින් නාස් මාර්ගය හරහා පිට කරන්නේ.
ඒ අනුව එතෙන්ට දායක වෙන තව කෙනෙක් තමයි මෙතනදී ඒ ලැබෙන ඉලෙක්ට්‍රෝන සහ ප්‍රෝටෝන අණු ඔක්සිජන් මගින් ලබාගෙන මේ හැදෙන ජල වාෂ්ප සෛලීය ස්වායු ශ්වසනයේ අමතර ඵලයක් අතුරු ඵලයක් ලෙස ක්‍රියා කරනවා. හරි. ඒ අනුව අපි තවත් තැනකට ආවා. දැන් ওই කතාව ටික හරි වෙන්නේ කොහෙද කිව්වා වෙන ක්‍රියාවලිය කිව්වා. අවසානයේදී ඒක ලබා ගන්නවා අර මගින් එයාලා ඊට පස්සේ ජලය බවට පත් වෙනවා. ATP දෙනවා ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය. ඊට පස්සේ ආපහු වෙනත් පැත්තකට ගියා ATP 2.5ක් හැදෙනවලු NADH අණුවකින්. FADH2 අණුවකින් ATP 1.5ක් ප්‍රමාණයක් හැදෙනවා කියලා අපි සලකනවා. මෙහෙම කිව්වහම කෙනෙකුට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් 2.5 ATP කොහොමද 2.5ක් හැදෙන්නේ කියලානේ. ඒ කියන්නේ ATP අණු දෙකකුයි තව ATP කෑල්ලකුයි ATP භාගයකුයි හැදෙනවා. දැන් පාන් ගන්න ගියාම ගෙදර කට්ටියට පාන් රාත්තලක් වැඩි නම් කඩෙන් ඉල්ලගෙන එනවා පාන් භාගයක්. පාන් රාත්තල 70 නම් 30 40ක් විතර ගන්නවා භාගෙට. එහෙම භාගයක් අරන් ඇවිල්ලා කනවා. එහෙම දෙයක්ද මෙතනත් වෙන්නේ. ඒ කියන්නේ ATP කෑල්ලක්ද? හරි දැන් ATP අණුව මෙහෙමනේ තියෙන්නේ මෙහෙම මේ නියුක්ලියෝටයිඩ් යන්නේ ඔක නේද? එතකොට මේ ADP මේ වගේ ඒවා දෙකක් තියෙනවා. ෆොස්ෆේට් ගාන තුනක් එක්ක අනිකේ තියෙනවා මේ වගේ කෑල්ලක් ඕක. මම ෆොස්ෆේට් එක කෑල්ලක් විතර තියෙන මෙහෙම එකක්ද එතකොට ඔය හැදෙනවා කියන්නේ? නෑ එහෙම එකක් නෙමෙයි හරි. ඒක පටලවා ගන්න එපා. මේකෙදී අපි කියන්නේ මේ දල අගයක් සාමාන්‍ය අගයක්. මොනවා හරි දෙයක අපි සාමාන්‍ය කියලා කියන්නේ. අන්න ඒ වගේ අගයක්. මොකද මේ ක්‍රියාවලිය තමයි වෙනකොට මේවා හරියට ගානට මෙතනින් ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා එහෙම සිද්ධ වෙන දෙයක් නෙමෙයි. මෙතන වෙන ක්‍රියාවලිය මම අර වගේ ප්‍රශ්නයක් එන ළමයෙකුට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතලා මම කියන්නම්. හරිද? ඒක තේරුම් නැත්නම් ඔයගොල්ලෝ ඒක නොසලකා හරින්න නිකන් මතක තියාගන්න NADH එකකින් ATP 2.5ක් හැදෙනවා කියලා ඒ ඇති. නමුත් ඒක පොඩ්ඩක් අපි තේරුම් ගන්න ඕනේ මේ විදිහට මේ ATP හැදෙන ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය කියන ක්‍රියාවලිය ප්‍රධාන වශයෙන් වෙන්නේ ATP සින්තේස් කියන පද්ධතිය මගින්. ATP සින්තේස් පද්ධතිය මගින්. එහෙනම් වෙන විදිහකින් කිව්වොත් මේකෙදි කරන්නේ යම් විශේෂ ප්‍රෝටීන අණුවක් තියෙනවා මේ විදිහට නිකන් බම්බරයක් වගේ එකක්. හරි. බම්බරයක් වගේ ප්‍රෝටීන අණුවක් මෙහෙම තියෙනවා. ඒක භ්‍රමණය වෙනවා. ඒතර ඒක භ්‍රමණය වීම හේතුවෙන් මේ හරහා H+ පොම්පයක්. හරි. නැත්නම් කියනවා ප්‍රෝටෝන පොම්පයක් කියලා. හරි. ඒ කියන්නේ එක පැත්තකින් ඉඳන් අනිත් පැත්තට පොම්ප කරනවා H+ එහෙම කරලා එහෙම කරද්දි තමයි ATP හැදෙන්නේ කියලා අපි සලකනවා සරලව ඒත් සරලව එමය කියන්නේ හරි අපි සාමාන්‍යයෙන් තියනවා H+ 4කට තමයි එක ATP අණුවක් හැදෙන්නේ කියලා හරි එක ATP අණුවක් හැදෙන්න H+ 4ක් සාමාන්‍යයෙන් ඕනේ කියලා කියනවා යනවා NADH අණුවක් අපි කතා කරන්නේ NADH මේ NADH අණුවක් සාමාන්‍යයෙන් පිට කරන ශක්තිය අණුව එයාට පුළුවන් වෙනවා H+ 10ක හරිද H+ 10ක පමණ බලපෑමක් ඇති කරන්න. හරි H+ 10. ඒ අණුව H+ 10ක් NADH අණුවකට අපිට NADH අණුවක් කියන්නේ H+ 10ක් කියලා අපිට තීරණය කරන්න පුළුවන්. සලකන්න පුළුවන්. එහෙම හිතා ගන්නකො සරලව හිතා ගන්න එහෙම. ඒ අණුව NADH අණුවකින් H+ 10ක් එනවා. ඒ 10 තුලින් තමයි මේ හතර හැදෙන්නේ. යනවා අපිට පුළුවන් මෙහෙම නිකන් දල වශයෙන් ගන්න. එක ATP අණුවකට හරි එක ATP අණුවකට කීයක්ද H+ වලින් අපි ගන්න නේද H+ මෙච්චරක් එනවා H+ 4කට 4ක් H+ වලින් අපි ATP එකක් හදනවා නම් මම මේ අර පොඩි සූත්‍රය එච්චරට කොච්චර නම් මෙච්චරට කොච්චරද කියලා අපි දාන්න අර පොඩි කාලේ අනුපාතයක් විදිහට එහෙම දාන්න යන්නේ. ඒතර H+ 4කට ATP එකක් නම් H+ 10කට ATP කොච්චරද කියලා බලනවා. එතකොට H+ ට H+ කැපෙනවා 10 බෙදීම 4 කියලා අපිට ATP ගන්න එනවා 2.5. ඔන්න ඔය විදිහට තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ. අර පොඩි කතාව මම කිව්වේ ටිකක් සංකීර්ණව අර මේ 2.5 යන විදිහේ කෙනෙකුට ගැටලුවක් වුණා. කොහොමද ඒක වෙන්නේ කියලා. ඒ කියන්නේ මේවා අර නිකන් තනි ගානට මේ ඉලෙක්ට්‍රෝනයක් ඇවිල්ලා ඒකෙන් ඒක ඉවර වෙනකන් ඉඳලා ඊළඟ ඉලෙක්ට්‍රෝනය එන්නේ එහෙම නෙමෙයි වෙන්නේ. එක දිගට මේක ක්‍රියාත්මක වෙනවා. එනවා NADH අණුවක් හේතු වෙනවා. එයාගේ නිදහස් වීම වගින් H+ 10ක සංක්‍රමණයක් සිදු කරන්න අර ATP සින්තේස් පද්ධතිය හරහා
එතකොට එයා එක NADH අණුව H+10ක් මේක හරහා යවනවා. එහෙනම් හිතන්නකො එතකොට ඒ හරහා දල වශයෙන් ATP 2.5. ඒතර මේ ATP දෙකකුයි කැලලකුයි නෙමෙයි හරිද? මධ්‍යම නගයක් ගත්තාම ATP ගණනාවක් එකපාර නිෂ්පාදනය වෙනවා හරි. අපිට වෙන් වෙන්ව එහෙම සලකන්න බෑ. ඒ අනුව තමයි උතන ඒ අගයක් එන්නේ මධ්‍යම නගයක්. ඊට පස්සේ FADH2 අණුවකින් අර වගේ 6ක් H+. මෙතන NADH වලින් 10ක් ආවා වගේ මෙතන 6ක් H+ හැදෙනවා කියනවා. එහෙම වුණායින් පස්සේ එතකොට එන්නේ අනිත් පැත්තට නේද? 4ක් H+ කට 1යි ATP නම් 6ක් H+ කට. කොච්චරද? මෙහෙම කැපිලා යනවා. මෙතන 3යි මෙතන 2යි. එනවා 3 බෙදීම 2 කියන්නේ 1.5ක් ATP එනවා. මොකටද? එක FADH2 අණුවක් ක්‍රියාත්මක වෙද්දී. ඒකයි මෙන්න මේ කතාව දෙක. මේක තමයි වැදගත් වෙන්නේ. ඕගොල්ලන්ට දැන් අර කිව්ව කතාව අපහැදිලි නම් කෙනෙකුට ඒක අමතක කරලා දාලා මේක මතක තියාගන්න. FADH2 අණුවකින් 1.5යි NADH2 NADH අණුවකින් 2.5ක් විදිහට ATP නිෂ්පාදනය වෙනවා. ඕක තමයි සරලම කතන්දරේ මේ ක්‍රියාවලිය තුල. ඊට පස්සේ අපි බලන්න ඕනේ මේ එක් එක් පියවරේදී නිෂ්පාදනය වෙලා තියෙන අපි ගාව දැනට තියෙන ATP ප්‍රමාණය. වෙනත් අණු වලින් හැදිච්ච ATP ඒ අණුව දැන් ඔක්සිකාරක ෆොස්ෆොරයිලීකරණය හරි ඉලෙක්ට්‍රෝන පරිවහන දාමය වෙන්නේ මොකද්ද කියලා ඔයගොල්ලෝ තේරුම් ගත්තා. දැන් අපි අවසානයේ බලනවා කොහොමද මේ එක් එක් පියවරේදී හැදිච්ච අපිට ලැබිච්ච ඵලදාව අණුව කොහොමද අපිට ලාභය ගන්න පුළුවන් වෙන්නේ කියලා. ග්ලයිකොලිසිසේදී ඔයගොල්ලන්ට මතකයි කෙලින්ම ATP හම්බුණා අපිට මතකයි නේද? ATP 4ක් හැදුණා. හැබැයි එතනින් 2යි අපිට ලාභය විදිහට ගන්න පුළුවන් නේ. 2ක් ATP මොකද එතන හැදෙන ATP 2ක් ග්ලයිකොලිසියම ප්‍රතික්‍රියාවේ අතරමැද වැය වෙන නිසා. ඒ අනුව ලාභය 2ක් කියලා ගන්නවා. ඊට පස්සේ මෙතනදී හැදුණා තව NADH දෙකකුත් හැදුණානේ නේද? එනවා NADH මෙතනදී දෙක අපි මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයටම කෙලින්ම යනවා මතක තියාගෙන ඉස්සරහට අපි ගමන් කරනවා. මෙතන ATP ගාන විතරක් දාගන්න හරි. පයිරුවේට් ඔක්සිකරණයේදී ATP හැදුන්නේ නැහැ. එතන හැදුනේ NADH දෙකක්. ඒතර ඒකත් අපේ සටහනට බැර වෙනවා. NADH දෙකක් එතන හැදුනා. එහෙනම් මුළු NADH මේ වෙද්දී 4ක් හැදිලා තියෙනවානේ. මෙතෙන්දී වගේම කාබොක්සිල් හරණයක් වුණා. ඒව අපිට වැඩක් නැහැ. මේ ATP ගාන බලන්න. ක්‍රෙබ්ස් චක්‍රයේදී කීයක් හැදුනද? NADH ඒවා 6ක් හැදුනා. FADH2 ඒවා 2ක් හැදුනා. ඒ අනුව ATP 2ක් හැදුනා මතක ඇති ඔයගොල්ලන්ට. කෙලින්ම අපිට හම්බුණා එතන ATP 2ක්. එක් ග්ලූකෝස් අණුවක් සඳහා. ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයේ තමයි NADH වලින් මොනවද හැදුනේද? ATP හැදෙන්න පටන් ගත්තේ. ඒ අනුව දැනට අපිට හම්බෙලා තියෙනවා මෙතනින් 2යි, මෙතනින් 2යි, මෙතනින් 6යි විදියට NADH ඒවා 10ක් නේ. ඒක 10ක් NADH වලින් කොච්චරක් ATP හැදෙනවද කියලා බැලුවොත් මෙතනින් හැදෙනවා ළමයි ATP. ඇයි එක NADH එකකට ATP 2.5ක් හැදෙනවනේ. එක NADH එකකට ATP හැදෙනවා 2.5. එහෙනම් එකකට 2.5ක් නම් 10කට. කොහොමද බලන්න? යනවා මෙතන හැදෙනවා 25ක් නේද? 25ක් ATP හැදෙනවා NADH වලින්. ආපහු අපි ගාව තියෙනවා තව අධිශක්ති සංයෝගයක් FADH2 ඒවා දෙකක් නේ. FADH2 ඒවා දෙකක් හැදෙනවා. යනවා එතන කොහමද එන්නේ? 1.5. එක FADH අණුවකට ATP 1.5ක් අණුව ඒ අණුව එක දෙකෙන් වැඩි වුණාම එතන 1.5 දෙක වැඩි වුණා 3ක් විදියට ATP එනවා. 3ක් ATP කියලා එනවා. හරි ඒ අණුව දැන් බලන් ගියාම මොකක් වෙනවද? මුළු ATP ගාන අපිට හම්බෙලා තියෙන අවසානයේදී ලාභයේ විදිහට මෙතන 28ක් වෙනවා. 28යි 2යි 30යි 30යි 2යි 32ක් ATP. මෙන්න අපිට සෛලීය ස්වායු ශ්වසනය වුණොත් යම් කිසි සෛලයක අවසානයේදී ලැබෙනා වූ ATP ප්‍රමාණය. ඔය ATP ප්‍රමාණය මෙහෙම ගැටලුවක් තියෙනවා. සමහරක් බොහොමයක් සෛලවල සමහරක් නෙවෙයි බොහොමයක් සෛලවලදී අපිට මෙහෙම ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ තමයි අර මුලින්ම ග්ලයිකොලිසිසේදී හැදුණානේ NADH මතකද? මම දැන් මතක් කරේ නේද? NADH හැදුණා ග්ලයිකොලිසිසේදී දෙකක්. මෙන්න මේ කියන NADH අණු දෙක අපිට ග්ලයිකොලිසිස් වෙන්න කොහෙද? සයිටෝස්වලේ. ඒ කියන්නේ සෛලයක් මෙහෙම තියෙනවා නම් ඔන්න සෛලය තියෙනවා මෙන්න න්‍යෂ්ටිය තියෙනවා මෙන්න මයිටොකොන්ඩ්‍රියා මෙහෙම තියෙනවා.
ඒ අනුව දැන් මේ ග්ලයිකොලිසිස් සිද්ධ වෙන්නේ මේ හරිය. ඒ කියන්නේ මේ හරිය කියන්නේ සයිටෝසොලේ. ඔය හරියනේ ග්ලයිකොලිසිස් සිද්ධ වෙන්නේ. දැන් ඔය හරියේ ඔය NADH අණු දෙක තිබුණොත් හරියද? ඒතකොට වැඩක් නැහැ නේ NADH අපි මොනවා කරන්න ඕනේද? මේ ඉලෙක්ට්‍රෝන පරිවහන දාමයට දාන්න ඕනේ. මේ මෙතන ඉන්නේ NADH වල වැඩේ කරන්නේ. NADH වලින් ATP හදන්නේ එහෙම. ATP නොහදා NADH විදියට තිබුණොත් වැඩක් නැහැ. අපිට ඒකේ ප්‍රයෝජනෙ ගන්න බැරුව යනවා. ඒ අනුව අපි කරන්නේ මොකද්ද? එතනට ATP දෙකක් වැය කරන්න වෙනවා අපිට සයිටෝසොලේ ඉඳලා. ඒ කියන්නේ මේ හරියේ ඉඳලා මේ මයිටොකොන්ඩ්‍රියාවේ පටලයෙන් මෙයාව ඇතුළට දාන්න. පටලය ඇතුළට දාන්න. හරි? මයිටොකොන්ඩ්‍රියා අභ්‍යන්තර පටලයට මෙයාව ඇතුල් කරන්න. මොකද මෙතන පටලයක් කරා ගමන් කිරීමක් වෙන්න වෙනවනේ. අන්න ඒ නිසා එතෙන්දී අපිට වැයෙනවා ATP දෙකක් සාමාන්‍යයෙන් සෛලවල. ATP දෙකක් වැයෙනවා. ඒ අනුව බොහොමයක් සෛලවල අපි ATP ලාභය විදිහට කතා කරන්නේ 30ක් ATP. මෙයා රවුම් කරාට එයා ආපහු රවුම් මකන්න වෙනවා. හරි. එතකොට දැන් ලාභයි නම අපිට මොකද දන්නවද? දැන් අතන ATP දෙකක් වැය වුණාට මේ NADH අණු දෙක හිතන්නකො මේකට දැම්මේ නැහැ කියලා අපි. එතකොට අපිට පාඩු වෙනවා NADH දෙකකින් හම්බ වෙනවා ATP කීයක්ද? 2.5ව 2ට 5ක් හම්බ වෙනවනේ. ඒතර අපි දෙකක් වැය කරලා 5ක් ගන්න එක ලා බිස්නස්. හරි මේ සෛලය ඇතුලේ තියෙන බිස්නස් එක. හරි ATP හරි 5ක් ගන්න දෙකක් වැය කරනවා කමන්නේ. ඉතින් අපි මොනවාරි ආයෝජනයක් කරා මුලින් ගානක් දාන්න එපා ඒකට නේද? ඒ වගේ ඒවලත් නේද? මුලින් දෙකක් වැය වුණාට කමන්නේ අපිට 5ක් හම්බ වෙනවා 3ක් ලාභයි. ඒ නිසා අරක වැය කරලා මේකට කොහමද අතුල් කරනවා. ඒතකොට ATP ටික වැඩිපුර හදා ගන්න පුළුවන් නිසා. හරි යනවා බොහොමයක් සෛලවල අපිට ATP ලාභයේ විදියට අවසානයේදී ATP 30ක් තමයි එන්නේ. නමුත් මෙන්න මේ 32 කියන අගේ සටහන් වෙනවා සමහරක් වෙලාවට හර්පේසි සෛලවල ඊට පස්සේ පේශි සෛලවල නිකන් කංකාල පේශි වගේ සෛලවල වගේ අර අධික ක්‍රියාකාරීත්වයක් තියෙන. හරි. හර්පේසි සෛලවල ඊට පස්සේ අක්මා සෛල වගේ සෛලවල කියන අධික ක්‍රියාකාරීත්වයක් යාලට ATP විශාල ATP සැපයීමක් ඕනේ. හරි. හරිද? ඒක 32ක් මාරි සමහර වෙලාවට. ඒ වගේ අයට වෙනම යාන්ත්‍රණයක් මගින් අර දෙයට ATP වැය නොකර මේ ATP ටික තියාගන්න යාලට අවස්ථාවක් තියෙනවා. යනවා ඒ වගේ සෛලයක් ආව දැන් අක්මා සෛලයකේ දැන් මේ 2020 විභාගයේ ප්‍රශ්නය ආවේ අක්මා සෛලයක සිදුවන සෛලීය ස්වය ශෝෂණයේ යාන්ත්‍රණය මේ විස්තර කරන්න කියලා. ඒ ළමයි ඔය අක්මා සෛලයක් කියලා තිබුණේ ඉඳලා සමහර ළමයි අතහැරලා. ඉතින් අක්මා සෛලයක් කියලා වෙනස වෙන්නේ තමයි මෙතෙන්ද විතරයි. අනිත් ක්‍රියාවලිය ඔක්කොම සෛලීය ස්වය ශෝෂණ ක්‍රියාවලිය. හරි. අර අක්මා සෛලය කියන එක දැකලා බය වෙලා. ඉතින් එහෙම බය වෙන්න එපා ඒ බයට. හරි ඒ වගේ ඒවා කරනවා හිටපුවම පොඩි තැනකින් ඇල්ලලා ලොකු දෙයක් කරනවා ඒගොල්ලෝ. ඒතර ඕගොල්ලෝ ගොඩක් වැටෙනවා සමහර ළමයි ඒ වගේ තැන් වලින්. මේ සම්පූර්ණ ක්‍රියාවලිය ඒ විදිහටම පට්ට ගහන්න තියෙන්නේ එතන. හරි. එහෙම ගහලා අන්තිමට මෙතෙන්දි කියනවා ඒ අනුව අක්මා සෛලයේ අවසානයේදී අපිට හම්බෙන ලාභය 32ක් ATP කියලා. ඔය පොයින්ට් එක විතරයි. ඉතින් මේ පොයින්ට් එක නැතුව ගියත් ප්‍රශ්නයක් නැහැ. ඒක වැරදුනත් මොකද අනිත් පොයින්ට් එක තියෙනවනේ ඔක්කොම. හරි. ඒ අනුව මෙන්න මේ අගය අපිට ලැබෙනවා අවසානයේදී ඒ ලැබෙනා වූ ATP වලින්. එතකොට මේ ඕගොල්ලෝ අනිවාර්යෙන් මේකෙදී මම වැඩක් විදියට දෙනවා. ඕගොල්ලන්ට කරන්න එක් පියවරේදී හම්බෙන ATP ගාණක් ගන්න එක. ඒ කියන්නේ ග්ලයිකොලිසිඩ් කීයක්ද? ග්ලයිකොලිසිඩ් උදාහරණයක් විදියට මට කියන්න පුළුවන්. මෙතන දෙකයි දෙකත් එක්ක එකතු වෙලා NADH වලින් අපිට ඉස්සරහදී හම්බෙන ගාණ මෙතෙන්දී එකතු කරොත් අපිට කියන්න පුළුවන් මේ දල වශයෙන් බලලා ග්ලයිකොලිසිඩ් මෙච්චරක් හම්බ වෙනවා කියලා. ග්ලයිකොලිසිඩ් නෙමෙයි හම්බෙන්නේ ආයේ මේකට ගියයින් පස්සේ. නමුත් පොදුවේ ක්‍රියාකාරීත්වය අවසන් වුණායින් පස්සේ අපිට කියන්න පුළුවන් ග්ලයිකොලිසිඩ් මෙච්චරක් දායක කරනවා ATP කියලා. යනවා මෙතෙන්දී දෙවරක් 2.5යි 2යි 7ක් ATP විදිහටනේ. එන ඉපද වෙන ගාන ගත්තොත් 9ක් ATP ප්‍රධාන වශයෙන් NADH වලින් 5ක් විදිහට එනවා මුළු ATP ගාන 7ක් වෙන්නේ. ඒතර ඒ වගේත් ඔයගොල්ලෝ වෙන් කරගන්න. හරි මොකද මේවා වැදගත් වෙයි MCQ වලට වගේ. MCQ එකේදීම හදන්න බලාගෙන ඉන්න එපා. මේ වගේ අපි මුලින් හදලා ප්‍රයිමරි ටොක්සිකරණයේදී කොච්චරක් වෙන් වෙනවද? අන්න ඒක හරි හැදෙන්නේ නැහැ ATP. නමුත් අධිශක්ති සංයෝගයක් හැදෙනවනේ. එයාව අපිට ATP විදිහට සලකන්න පුළුවන්. ඒ කියන්නේ එයාව ඒ ATP වෙනුවට එයාව සලකනවා. හරි යනවා ඔන්න ඔය කතාව ටික තමයි සෛලීය ස්වය ශෝෂණයට අදාළව ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන දේවල් ටික පියවර තුනට අදාළව සියලු විස්තර මම හිතනවා ඇති හොඳින්ම පැහැදිලි ඇති කියලා. එහෙනම් ඊළඟට අපිට යන්න තියෙන්නේ අවසාන කොටසට මේකේ
නිර්වායු ශෝෂණය. සෛලීය නිර්වායු ශෝෂණය කියන්නේ මොකක්ද කියලා. නිර්වායු ශෝෂණයට අර්ථ දැක්වීම අපි මේ වෙද්දිත් හදාගෙන තියෙනවා. මොකක්ද නිර්වායු ශෝෂණය කියලා කියන්නේ? අණුක ඔක්සිජන් භාවිතයෙන් තොරව ග්ලූකෝස් වගේ උපස්තර භාවිතා කරලා ශෝෂණ උපස්තර භාවිතා කරලා මොනවා හදන එකද? ATP නිෂ්පාදනය කරන ක්‍රියාවලිය. ඕකනේ නිර්වායු ශෝෂණය කියලා කියන්නේ. යනවා මේ නිර්වායු ශෝෂණයේ ආකාර දෙකක් තියෙනවා. මේ නිර්වායු ශෝෂණය කියන එක ඔයගොල්ලෝ අහලා ඇති ගොඩක් වෙලාවට සිද්ධ වෙන්නේ පැසීම කියලා. ඔය එතනෝල් පැසීම කියලා කියන්නේ නේද? ඒ වගේ අර පැසීම ක්‍රියාවලිය තමයි ගොඩක් වෙලාවට මේ නිර්වායු ශෝෂණයත් එක්ක යන කට්ටිය. නිර්වායු ශෝෂණය පොදුයි. නිර්වායු ශෝෂණය ගත්තයින් පස්සේ පොදුවේ මේ හැමෝටම තියෙන එකක් තමයි ඔක්සිජන් ඕන නැහැ එකක්. අනිත් එක හැම මේ ඕනෑම පැසීමකදී ඕනෑම නිර්වායු ශෝෂණ ක්‍රියාවලියකදී ග්ලයිකොලිසිය ප්‍රධාන වශයෙන් සිද්ධ වෙනවා. ඒක පොදුයි. හරි හැමෝටම පොදුයි. ඒකට හේතුව ඕගොල්ලන්ට තේරෙනවා ඇති. මොකද අපි අර ශ්වාසනයේදී ග්ලයිකොලිසිය කතා කරා. ඒකට ඔක්සිජන් ඕනේ නැහැනේ. එහෙනම් ඔක්සිජන් ඕනේ නැති නිසා ග්ලයිකොලිසිය නිර්වායු ශෝෂණ ආකාර ඕනෙම එකකදී වෙනවා. නිර්වායු ශෝෂණය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට අපිට වෙන් කරන්න පුළුවන්. එතිල් මධ්‍යසාර පැසීම සහ ලැක්ටික් අම්ල පැසීම කියලා. මොන අම්ලද? ලැක්ටික් අම්ල පැසීම. දැන් මේ ආකාර දෙක තමයි අපි මෙතෙන්දි පැහැදිලි කරගන්න අවශ්‍ය වෙන්නේ. හරි. එතිල් මධ්‍යසාර පැසීම, ලැක්ටික් අම්ල පැසීම. හරි. එහෙනම් මේ එක එකකට අපි ළඟා වුණා. මුලින්ම මේවැදී එන්නේ මොකද්ද? දැන් අර ග්ලයිකොලිසියට අමුද්‍රව්‍ය උනේ මොනවද? ඒ වගේ මෙතන කවුද මේකට අමුද්‍රව්‍ය වෙන්නේ? අමුද්‍රව්‍ය වෙන්නේ ඉතින් ග්ලූකෝස්. හරි. C6යි H12යි O6යි. එනවා ග්ලූකෝස් මොනවා වෙනවද? පයිරුවේට් බවට පත් වෙනවා. මෙන්න අදිනවා පයිරුවේට්. පයිරුවික් අම්ලය. හරි. මෙයා කාබන් 3. පේන්න තියෙනවනේ. දැන් මේ ක්‍රියාවලිය වුණා කියන්නේ මෙතනදී මොනවා හැදිලාද? ATP දෙකක් NADH දෙකක් කියන ඔය දේවල් හැදිලානේ. එතකොට එතන ග්ලයිකොලිසියක් වුණා නම් ඒ දේවල් වෙලා තියෙන්න ඕන. ඔයගොල්ලෝ මේවා වාක්‍ය වලින් ලියන්න ඕනේ. හරි. මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. විභාගෙදී විස්තර කරන්න આવොත් ලියන්න ඕනේ. මේ විදිහට තමයි අපි පාඩම් කරගන්න, තේරුම් ගන්න උත්සාහ කරන්නේ. ඒ අනුව ඊළඟට මේකේ වෙන ක්‍රියාවලිය තමයි එතිල් මධ්‍යසාර පැසීමේදී මෙයා කවුද මෙයා කියන්නේ? පයිරුවික් අම්ලය. මෙතන කාබොක්සිල් හරණයක් සිද්ධ වෙනවා. පයිරුවික් අම්ලයේ කාබොක්සිල් හරණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ මොනව වෙනවද කියන එකද? මෙන්න මේ විදිහට කාබන් ඩයොක්සයිඩ් එකක් පිට වෙලා යනවා. CO2 යනවා. ඒ අනුව මෙයා බවට පත් වෙනවා කවුරු බවටද? CH3COOH. මෙයාට අපි නමක් කියනවා කවුරු කියලාද? මෙයා දැක්කම සමහරවිට 2021 කට්ටියට එහෙම නම් මතක් වෙනවා ඇති. ඇසිටැල්ඩිහයිඩ්. ඇසිටැල්ඩිහයිඩ්. ඇයි මේ ඇසිටැල්ඩිහයිඩ්? ඇල්ඩිහයිඩ් එකක් හරි. COH. අම්ලයක් වෙන්න බෑනේ. ඇසිටැල්ඩිහයිඩ් නම් මෙහෙම. හරි. ඔව්. ඇල්ඩිහයිඩ් එක තියෙන H එක ගන්න. හරි. O එක ගියානේ. මෙහෙම. OH තිබුණොත් ඒක අම්ලයක් වෙනවා. හරි. එතකොට මේකමනේ අපෝනේ අම්ලයක් වෙනවනේ. කාබොක්සිලික් අම්ලයක් වගේ වෙනවා. එතන ඇසිටල්ඩිහයිඩ් නම් මෙහෙම වෙන්න ඕනේ. COH කාණ්ඩයක් තියෙන්නේ. එහෙනම් ඇල්ඩිහයිඩ් කාණ්ඩයක් තියෙන මෙන්න මේ වගේ සංයෝගයක් හැදෙනවා. අර අතනින් කාබොක්සිල් හරණයක් වෙන නිසා. ඊට පස්සේ ආපහු මෙතන මෙයා ඔක්සිහරණය වෙනවා. කවුරු බවටද? මෙතන ඔක්සිහරණය වෙන්නේ NADH භාවිතයෙන්. හරි. කවුරු බවටද? එතනෝල් බවට. CH3COOH. CH2OH. හරි. කෙමිස්ට්‍රි එක ඉගෙන ගත්තාම මේවා තව ටිකක් පහසුයි. හරි. මේවා බයෝ පාඩම් කරන තව පහසුයි. ඒ අනුව මෙන්න මේ වගේ සංයෝගයක් බවටපත් වෙනවා. මේකෙදි මෙන්න මේ විදිහට NADH අණුවක් ඔක්සි
කරණය වෙලා මෙයාගේ ඔක්සිහරණයට එයා දායක වෙනවා. NAD කොහොමනේ? එතන මේ H+ භාවිතා කරලා තමයි මෙයා මොනවා වෙන්නේද? ඔක්සිහරණය වෙන්නේ. මෙතන වෙන්නේ ළමයි ඔක්සිහරණය. හරි. මේ දේවල් ඕගොල්ලෝ පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. මොකද පොයින්ට්ස් එන්නේ ඕගොල්ලෝ විභාගෙදි මේවා. අප මුලින් ඉඳලා පොඩ්ඩක් කියමු. ඉතින් මධ්‍යසාර පැසීමේදී මොකක්ද උනේ? ග්ලූකෝස් ඔන්න සොසන උපස්තරයේ විදියට ආවා. ඒතර එයා කොහෙට දෙන්නේ? සයිටෝසෝලයට. යම් කිසි නිර්වාය ශෝෂණය සිද්ධ වෙන්නා වූ සෛලයක සයිටෝසෝලයට ග්ලූකෝස් ආවා උපස්තරයේ විදියට. ඊට පස්සේ ඒ ග්ලූකෝස් මොකද උනේ? සාමාන්‍ය ග්ලයිකොලිසිස් ක්‍රියාවලියට ලක් වුණා අදාළ එන්සයිම් භාවිතයෙන්. සයිටෝසෝලය තමයි වෙන්නේ. එනෝ ග්ලයිකොලිසිස් වුණා කියලා කියන්නේ අවසානයේ ප්‍රධාන ඵල විදියට පයිරුවේට් හැදුණා, පයිරුවික් අම්ලය හැදුණා. එතනදී ඵල විදියට අපිට ATP දෙකක් ඒ වගේම NADH දෙකක් ආවා. ඊට පස්සේ ඒ හැදිච්ච පයිරුවික් අම්ලය කවුරු බවටද? ඇසිටල්ඩිහයිඩ් බවට පත් වෙනවා කාබොක්සිල් හරණයක් සිද්ධ කරනවා. මේ නිර්වාය ශෝෂණය ත්‍රිමධ්‍යසාර පැසීමට අදාළ සෛලයක ක්‍රියාකාරීත්වය. මේ කොහෙද වෙන්නේ? සයිටෝප්ලාස්මයම තමයි. ඒ වෙන්නේ මයිටොකොන්ඩ්‍රියාවට යන්නේ නැහැ මේක. යනවා ඇසිටල්ඩිහයිඩ් බවට එයාපත් වුණා. ඒ ඇසිටල්ඩිහයිඩ් අර NADH කලින් හදපු NADH භාවිතා කරලා කවුරු බවට ඔක්සිහරණය වෙනවද? එතනෝල් බවට පත් වෙනවා. එතන මේක තමයි ඉතිරි මධ්‍යසාරය කියලා කියන්නේ. හරි. මේ කට්ටිය පාවිච්චි කරන්නේ මේවා තමයි. ඊට පස්සේ එක විදියවල වලට නේද? ලක් කරලා මේවා පාවිච්චි කරනවා. මේ විදියට ගන්නවා සීනි. සීනි ද්‍රාවණයකට දානවා ඊස්ට් කියන කඩෙන් ඔය ඊස්ට් කියලා තියෙන ඊස්ට් දාපුවම ඔය ක්‍රියාවලිය වෙලා එතනෝල් හැදෙනවා. හරි. ඒ අනුව මේ ක්‍රියාවලිය තමයි ප්‍රධාන වශයෙන් ඉතිරි මධ්‍යසාර පැසීම කියලා කියන්නේ. ඒතකොට මේකදී අපි කියනවා ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය ඉතිරි මධ්‍යසාර පැසීමේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය කියලා ඇහුවොත් ඕගොල්ලෝ මට දෙන උත්තරේ කවුද? මෙයාව. මේ ඇයි මෙතන NADH එක ඔක්සිකරණය වෙලා එයාගෙන් නිපද වෙන්නා වූ ඉලෙක්ට්‍රෝනය සහ H+ තියෙනවනේ. එයාව තමයි මෙයා ලබා ගන්න. එයාව ලබාගෙන තමයි එයා ඔක්සිහරණය වෙන්නේ. ඒ අනුව එතිල් මධ්‍යසාර පැසීමේ අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය කවුද? ඇසිටල්ඩිහයිඩ්. මේවා අපිට නම් කරන්න පුළුවන් අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය කියලා. යන උදාහරණයක් තමයි එතිල් මධ්‍යසාර පැසීමේදී බහුලව අපිට අහන්න ලැබෙන උදාහරණයක් තමයි ඊස්ට්. දිලීර වර්ගයක් වන ඊස්ට් කියන ජීවියා තුළ එතිල් මධ්‍යසාර පැසීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙයා මේ නිර්වාය ජීවියෙක්ද? නෑ නිර්වාය නෙමෙයි. එයා ස්වායු ජීවියෙක්. වෙන විදිහකින් කිව්වොත් එයා වෛකල්පික නිර්වාය කියලා අපි කියන්නේ. හරි. ඒ කියන්නේ මෙයා මේ ස්වායු තත්ත්වයට තමයි කැමති. නමුත් නිර්වාය තත්ත්වයක් ආවොත් මෙයා මැරෙන්නේ නෑ. මෙයාට නිර්වාය තත්ත්වයේ ජීවත් වෙන්න පුළුවන් මේ විදිහේ ක්‍රියාවලියකින්. සාමාන්‍යයෙන් එයා කැමති ස්වායු විදිහට ඉන්න. හරි. ඒ අනුව අවසාන ප්‍රතිග්‍රාහකය ඇසිටල්ඩිහයිඩ් වන කාබනික සංයෝගය වෙනවා. හරි. ඊට අමතරව තවත් බැක්ටීරියාව මේ මධ්‍යසාර පැසීමට දායක වෙන අය ඉන්නවා. හරි. යන ඔය එතිල් මධ්‍යසාර පැසීම. ඊට පස්සේ අපි බැලුවොත් ලැක්ටික් අම්ල පැසීමේදී කොහොමද වෙන්නේ කියලා. ලැක්ටික් අම්ල පැසීමේදී මුලින්ම එන්නේ කවුද? ශ්වසන උපස්තරයේ විදිහට ග්ලූකෝස්. C6H12O6 එනවා. එයා මොනවා වෙනවද? පයිරුවේට් බවට පත් වෙනවා සාමාන්‍ය විදිහට. මේ ග්ලයිකොලිසිස් සිද්ධ වෙනවා නම් ඉතින් මේ කතාව එකම තමයි. කොහේ වුණත් එකයි. බැක්ටීරියාවක වුණත් එකයි, අපේ සෛලයක වුණත් එකයි, කොහේ වුණත් ග්ලයිකොලිසිස් නම් වෙන්නේ මේ එකම ක්‍රියාවලිය පයිරුවේට් බවට පත් වෙලා එතනින් ATP දෙකක් හැදෙනවා. හැදෙනව නෙමෙයි ලාභය. ATP හතරක් හැදෙනවා හරිනම්. දෙකක් NADH හැදෙනවා. හරි. සයිටෝසෝලය තුල තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ වෙන වැඩේ තමයි දැන් මෙතන හදපු NADH තියෙනවනේ. එයා භාවිතා කරලා මෙයා මෙන්න මේ වගේ සංයෝගයක් බවට පත් වෙනවා. ඉතින් මධ්‍යසාරය කියන්නේ මේ ලැක්ටික් අම්ලය කියන්නේ මේ වගේ කෙනෙක්. C මෙහෙම ඕනේ මේ ලැක්ටික් අම්ලය තමයි මම මේ අදින්නේ දැන් හරි. COOH ඔන්න ලැක්ටික් අම්ලය. මේ තමයි ලැක්ටික් අම්ලයේ සූත්‍රය. ලැක්ටික් අම්ලය. මෙයා හැදෙන්නේ කොහොමද? එතකොට මෙතන අපිට ලැක්ටික් අම්ල පැසීමේදී හැදිලා තියෙනවා ලැක්ටික් අම්ලයේ අවසාන ඵලයේ විදිහට. දැන් මෙතන මේක හැදෙන්නේ තව මේ මෙතන කිව්ව කතාව මතකද ඔයගොල්ලන්ට? මේ ඇසිටල්ඩිහයිඩ් හැදුණානේ කාබොක්සිල් හරණයක් වෙලා. එයාගෙන් ඊට පස්සේ මෙයා හැදුනේ මොනවා වෙලාද? ඔක්සිහරණය වෙලා.
ඔක්සිහරණය උනේ මේ ලැබිච්ච NADH වල අර ඉලෙක්ට්‍රෝනය මෙයා ලබා ගන්න නිසා. ඒ නිසා යාට කිව්වා අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය කියලා. මෙතනත් ඒ වගේ ක්‍රියාවලියක් වෙනවා. මෙතන අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය වෙන්නේ මෙයා. අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය. වෙන්නේ ඒතර කවුද වෙන විදිහකින් කිව්වොත් පයිරුවේට්. එහෙනම් පයිරුවේට් මොනව කරනවද මෙතන NADH වලින් එන NAD+ H+ දෙකක් ඉලෙක්ට්‍රෝන වලින් එයා ලබාගෙන මෙයා මොන වෙනවද ඔක්සිහරණය වෙනවා. කවුරු බවටද ලැක්ටික් අම්ලය බවට. ඔක්සිහරණයක් වෙලා තියෙන්නේ මේ. දැන් මෙතන ඔක්සිකරණ අංකය ගත්තාම මෙයාගේ වැඩි ඔක්සිකරණ අංකයනේ. මෙයාගේ අඩු ඔක්සිකරණ අංකයක් තියෙනවා. කාබන් මොකද ඩබල් බොන්ඩ් එකකින් සම්බන්ධ වෙච්ච කෙනෙක් නේ මෙතන. මෙතන තනි බොන්ඩ් එකකින් කෙනෙක්. ඒතකොට එයාගේ ඔක්සිකරණ අංකය අඩු වෙලා තියෙනවා ලැක්ටික් අම්ලය වෙන්නේ. හරි ඒ අනුව ලැක්ටික් අම්ලයේදී වෙන වෙනස්කමක් තියෙනවා. දැන් මම මේ විදිහට බෝඩ් එකේ දෙපැත්තට මේ ලැක්ටික් අම්ල බැසීමයි ඇතින් මධ්‍යසාර බැසීමයි දෙකම ගත්තේ. ඔයගොල්ලන්ට පැහැදිලිව මේ ක්‍රියාවලිය දෙකේ වෙනස්කම් පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනේ. මෙතෙන්දි බලන්න මෙතෙන්දි කාබොක්සිල් හරණයක් වෙනවා. මෙතෙන්දි වෙනවද? ඒක ඔයාලට මෙහෙම බැලිය හැකි. මෙතන කාබන් 3යි. පයිරුවේට් වල කාබන් කීයක් තියෙනවද? කාබන් 3 සංයෝගයෙන් පයිරුවේට් කියන්නේ. ඊට පස්සේ ලැක්ටික් අම්ලය ගත්තාම 1 2 3. එතනත් කාබන් 3යි. එතකොට කාබන් ගාන අඩු වෙලා නැත්නම් අපිට කියන්න පුළුවන් නිගමනයකට එන්න පුළුවන් මොනවා වෙලා නැහැ කියලාද? කාබොක්සිල් හරණයක් වෙලා නැහැ. කාබන් ඩයොක්සයිඩ් පිට වෙලා නැහැ කියලා. ඒක එක වෙනස්කමක්. ඊළඟට ආපහු වෙනස් වෙනවා කවුද? අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය නේ. අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය වෙන්නේ මෙතන මෙයාගේ ඇසිටල්ඩිහයිඩ් මෙයාගේ පයිරුවේට් ඒ කියන්නේ ග්ලයිකොලිසියෙන් හැදෙන අවසාන ඵලයම අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය බවට ක්‍රියා කරනවා. ආපහු හැදෙන ඵලය වෙනස්. හරි හැදෙන ඵලය වෙනස්. ඊළඟට ATP ගාන ඒවා වෙනසක් වෙන්නේ නැහැ. ඒවා ග්ලයිකොලිසියෙන් හැදෙන ප්‍රමාණයමනේ. ඒවා සමානයි. ඊට පස්සේ නිර්වායු ඔක්සිජන් රහිත තත්ත්වයකදී තමයි ක්‍රියාවලිය දෙකම සිද්ධ වෙන්නේ. ඒ වගේ වෙනස්කම් සහ සමානකම් පිළිබඳ සංසන්දනාත්මකව මේ නිර්වායු ශෝෂණයට අදාළ ක්‍රියාවලිය දෙක ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න ඕනේ. ඒතර මේ ලැක්ටික් අම්ල බැසීම ප්‍රධාන වශයෙන් වෙන්නේ ගොඩක් වෙලාවට දිලීර බැක්ටීරියා. හරි. දිලීර ප්‍රධාන වශයෙන් බැක්ටීරියා සමහරක් ප්‍රධාන වෙනවා මේක කරන්න. ඔයාලා අහලා තියෙනවද ඔය කිරි මුදවන කිරි මිදවීම සම්බන්ධයෙන් ඉන්නවා බැක්ටීරියාවක් ලැක්ටෝබැසිලස් කියලා. ලැක්ටෝබැසිලස්. අපිට මේවා කතා කරන්න තියෙනවා සුදු ජීව විද්‍යාවේ එහෙම වැඩිපුර කතා කරන්න වෙන එක්කෙනෙක් මේ ලැක්ටෝබැසිලස් කියන්නේ. එයා දායක වෙනවා කිරි මිදවීම සඳහා. ඒතර කිරි මිදවීමේදී වෙන්නේ මේ ලැක්ටික් අම්ලය හැදෙන එක. මෙයා කරන්නේ ඒක හරි. කිරි මේ මුදවපු කිරි වල අර ඇඹුල් ගතියක් වගේ තියෙනව නේද? ඔය ඇඹුල් ගතියක් තියෙනවා කියන්නේ අම්ලයක් තියෙනවා හරි. ඒ කියන්නේ ඔය ලැක්ටික් අම්ලය තමයි කිරිවල තියෙන්නේ ගොඩක් වෙලාවට. ඒ අනුව මේකෙදී හැදෙන අවසාන ඵලය වෙන්නේ එතිල් මධ්‍යසාරය අරකෙදී ලැක්ටික් අම්ලය. ඒතර ඔය දෙක තමයි ක්‍රියාවලිය දෙකේ වෙනස්කම. හොඳට ඔය දේවල් ටික බලා ගන්න. දැන් මේ සංයෝග වල ඇසිටල්ඩිහයිඩ් වල සූත්‍රය කුමක්ද කියලා මේ ජීව විද්‍යා පේපර් එකේ අහන්නේ නැහැ. ලැක්ටික් අම්ලයේ සූත්‍රය කුමක්ද කියලා පේපර් එකේ අහන්නේ නැහැ. නමුත් ඇයි මම ඒවා සඳහන් කරේ මෙතන? ඔයගොල්ලන්ට අවබෝධයක් තියෙනවා හොඳට. කාබන් ගාන අඩු වෙනවද නැද්ද? නේද? ඔක්සිහරණය වෙනවද නැද්ද? ඒවා ටිකක් ඕගොල්ලන්ට ඔළුවට යනවා නිකන් වචනේ ඔක්සිහරණය වෙනවා කිව්වට යන්නේ නැහනේ. මේ මොකද්ද මේ ක්‍රියාවලිය කියන එක හොඳ මතකයක් ඕගොල්ලන්ට නිර්මාණය කරගන්න තමයි මේ සටහන අර රසායනික සංකේතات එක්ක යන්නේ. නැතුව මේව පාඩම් කරගන්න අමතර උත්සාහයක් දරන්න එපා. මේක තේරුම් ගන්නයි තේරුම් අරගෙන ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මේ වචන වලින් සටහන විතරයි. වචන තියෙන chart එකක් විතරයි ඕගොල්ලන්ට ලියන්න ඕනේ වෙන්නේ. හැබැයි ඔළුවේ තියාගත්තට කමන්නේ මේ දේවල්. ඉතින් ඒවා මාරුණා නිකන් වචනේ මතක තියාගන්න ප්‍රශ්නයක් නැහැ. මේවා තේරුම් ගැනීම සඳහා පමණයි මේ රසායනික සංකේත ඇඳලා තියෙන්නේ. නැතුව කියන්න එපා මෙන්න මේ out of syllabus උගන්වනවා කියලා. මේ රසායනික සංකේත බාහිර ඔයගොල්ලන්ගේ පහසුවක් වෙන්නයි ඉගෙනනවා. ඒක අමාරු කරගන්න එපා. ඒ නිසා වචන ටික තමයි ඔයගොල්ලෝ හරියට දාන්න ඕනේ. ලැක්ටික් අම්ලය, ඔක්සිහරණය, කාබොක්සිල් හරණය, අවසාන ඉලෙක්ට්‍රෝන ප්‍රතිග්‍රාහකය කවුද? ඔක්සිජන් භාවිත වෙනවද නැද්ද? ඔය දේවල් තමයි තියෙන්නේ. යනුව ස්වායු ශ්වසනය සහ නිර්වායු ශ්වසනයට අදාළ මූලික සියලු සිද්ධාන්ත මෙතනින් අවසන් වෙනවා. මේකෙදි තව පොඩි පියවරක් අපිට තියෙනවා ශ්වසන ලබ්ධිය කියලා දෙයක් ගැන කතා කරන්න. ශ්වසන ලබ්ධිය කියන්නේ මොකක්ද කියලා බලනවා. මෙහෙම ශ්වසන ලබ්ධිය මේක පරීක්ෂණාත්මක තත්ත්වයක් ටිකක්. අන්න මයිකලා මේක
සෛලීය ශ්වසනය. හරිනේ නේද? මාතෘකාව තියෙන්නේ පයක් වෙනකම්. හරි. එතකොට ශ්වසන ලබ්ධිය. ශ්වසන ලබ්ධිය කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. මම ඒක අර්ථ දැක්වීම මුලින්ම ඕගලන්ට කියලා ඊට පස්සේ එනවා මොකද්ද කියලා හඳුන්වන්න. හරි. මේ කියන මෙම දෙන ලද කාලයකදී දෙන ලද ශ්වසන උපස්තරයක් සඳහා පිට කරන CO2 පරිමාව උරා ගන්නා මොනවද උරාගන්නේ පිට කරනවා CO2 උරා ගන්නා ඔක්සිජන් පරිමාවට දරන අනුපාතය. මෙන්න මේ විදිහට අපිට අර්ථ දැක්වීමක් දෙන්න පුළුවන්. මොකක් සඳහාද? ශ්වසන ලබ්ධිය සඳහා. මේකට ප්‍රැක්ටිකල් එකකුත් තියෙනවා. මේ ප්‍රැක්ටිකල් එක අපි සාකච්ඡා කරනවා ප්‍රැක්ටිකල් වීඩියෝස් යටතේ. හරි. ඒ ටිකත් ඔයගොල්ලන්ට සම්පූර්ණ කරලා දෙනවා. හරි. මේ දැන් ප්‍රැක්ටිකල් ගොඩාක් වෙලාවට දැන් ඉස්කෝලේ වල ගොඩාක් මගේ අරන් දැන් ඉස්කෝලේ තියරි කොහොමාරි කරනවා. දැන් මේ කාලේ විශේෂයෙන්ම ඉස්කෝල වලත් හැකියාවක් නැහැ ටීචර්ස් වලට ප්‍රැක්ටිකල් කරන්න. ඒ නිසා ප්‍රැක්ටිකල් වීඩියෝ එකකුත් අපි ඒ නිසා කරනවා. ඒකෙදි ඔයගොල්ලන්ට ඒ කරුණු ටිකත් ග්‍රහණය කරගන්න පුළුවන්. ප්‍රැක්ටිකල් වීඩියෝ එක අපි දැන් පටන් ගන්න තියෙන්නේ ප්‍රැක්ටිකල් 4ක් පමණ ඒකේ අවසන් වෙලා තියෙනවා. ඒකත් ඔයගොල්ලන්ට පේමන්ට් කරලා ගන්න පුළුවන් මේ වීඩියෝස් ගන්න විදියට. යනවා මෙතෙන්දී CO2 පරිමාව හරි. එයි මේ මෙහෙම කියන්නේ දෙන ලද කාලයකදී දෙන ලද ශ්වසන උපස්තරයක් සඳහා. ඒ කියන්නේ මේක වෙනස් වෙනව නැත්තම්. මුලින්ම මේක ගමුකෝ පිට කරන ලද CO2 පරිමාව. ඒක අපි ගන්නවා V පරිමාව වොලියුම් නේ V CO2 කියලා. හරි මම ඒක නම් කරනවා. හරි V1 V2 කියලා ඔයගොල්ලෝ නම් කරන්නේ ඒ විදිහට V1 කියන එකට V CO2 දැම්මා. උරා ගන්නා O2 පරිමාව යට දෙනවා. මෙහෙමනේ එතකොට එන්නේ. හරි V CO2 බෙදීම VO2 තමයි. හරි ශ්වසන ලබ්ධිය මේක අපි කියනවා සංකේතයක් විදිහට RQ වගේ කියනවා. RQ වගේ. මේ වෙන එක නෙමෙයි ශ්වසන ලබ්ධියම තමයි. ශ්වසන ලබ්ධියට අපිට කියන්න පුළුවන් RQ වැලියු එක කියලා. එනවා මේක මේ අනුපාතය අපිට ගණ්ඩායි තියෙන්නේ සාමාන්‍යයෙන්. නමුත් ඒකෙදී අපි සලකන්න ඕනේ මෙන්න මේ කරුණු දෙක. දෙන ලද කාලයකදී දෙන ලද ශ්වසන උපස්තරයක් සඳහා. ඒ කියන්නේ එකම කාලයකදී ශ්වසන උපස්තර දෙකක් සඳහා අපි මේක ගත්තොත් මෙයාගේ වෙනස් වෙනවා. ඒ නිසා අපි එකම කාලයකදී එකම ශ්වසන උපස්තරයක් කියන කාරණා දෙකට යටත්ව මේ පරිමාව ගන්න ඕනේ. එහෙම නැතිනොත් වෙනස් වෙනවා. ඒ වගේම තමයි ශ්වසන උපස්තර එක වෙලා කාලය වෙනස් වුණත් මෙයාගේ වෙනස් වෙනවා. ඒ නිසා මේ දෙක නියතව තියාගන්න. හරි. නැත්නම් අපිට ඔක් කියන්න පුළුවන් ඒකීය කාලයකදී නේද? T කාලයකදී දෙන ලද ශ්වසන උපස්තරයක් සඳහා ග්ලූකෝස් වගේ. ග්ලූකෝස් නැතුව වෙන ශ්වසන උපස්තර දැන් ග්ලූකෝස් නොවන වෙනස් ශ්වසන උපස්තර තිබේද? ඔව් තිබේ. මොනවද තියෙන්නේ? ඒ ප්‍රෝටීන, ලිපිඩ ඒවා ශ්වසන උපස්තර විදිහට ක්‍රියා කරන්න පුළුවන් නේ. ඒත් ඒ වගේ ගොඩක් වෙලාවට ඔය ශ්වසන ලබ්ධිය අගය අඩු වෙනවා. ප්‍රෝටීන වල ගත්තාම ඒවා දශම ගණන් වලින් තමයි තියෙන්නේ ප්‍රධාන වශයෙන්. මේද වල 0.7ක්, ප්‍රෝටීන වල 0.8ක් වගේ. ග්ලූකෝස් වල මේ අගේ එකක් කියලා එනවා. RQ glucose සමාන 1යි RQ lipids 0.7යි RQ අගය ප්‍රෝටීන වල 0.8ක් වගේ වෙනවා. කියන වෙන එකක් නෙමෙයි ඔය කරන්නේ අර යම් කිසි උපස්තරයකින් පිට කරන CO2 ප්‍රමාණය අපිට ඒක ලබා ගන්න පුළුවන් නේ. අපිට ඒක වෙන් කරගන්න මේ පිට කරන CO2 වායු පරිමාණ ලබා ගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ව සංවෘත කාමරයකට දාලා තිබ්බොත් එතන කාමරෙන් පිට යන්නේ නැත්නම් වායුව එහෙනම් ඒ වායුව තමයි ඕගොල්ලෝ පිට කරපු වායුව. ඒ වගේ අපිට ලබා ගන්න පුළුවන් නේ. ඊට පස්සේ පුරා ගන්න ඔක්සිජන් පරිමාවත් එහෙම ලබා ගන්න පුළුවන්. මේ ප්‍රැක්ටිකල් එකේදී ඕගොල්ලන්ට ඒක පැහැදිලි වෙනවා කොහොමද කරන්නේ කියලා. එහෙම ලබාගෙන මේ වගේ අගයක් ගන්නවා. මොනවටද? ග්ලූකෝස් වලට වෙනම ගන්නවා, ප්‍රෝටීන උපස්තරයකට වෙනම ගන්නවා, මස් කැලක් වගේ තියලා ආපහු අනෙකුත් වෙනත් ලිපිඩමය මොකක්ද උපස්තරයකුත් එහෙම ශ්වසනයට ලක් කරන්න පුළුවන් නම් ඒකත් ශ්වසනයට ලක් කරලා බැලුවොත් ඔය අගයන් මේ විදිහට සටහන් වෙනවා. වැඩිම අගයක් විදිහට එන්නේ ග්ලූකෝස් වලට. ඒක අපිට වාසියක් තියෙනවා. හරි. යනවා මේක තමයි ශ්වසන ලබ්ධිය කියලා ලොකු දේවල් ටිකක් මේක දැනගන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ අනුපාතය කියලා මතක තියාගන්න. ඕකෙන් ගාණක් වගේ එන්නත් පුළුවන්. ඉතින් ගාණක් ආවා කියලා අමාරුවක් නැහැ. අර ඒකක හරියට මේකේ මේ මාක් කරගන්න ඕනේ ඒකක වලින් හරියට ඒගොල්ලෝ දෙනවද කියලා. හරි. මෙතන මිලිමීටර් දීලා අතන ලීටර් වගේ දුන්නොත් එහෙම ප්‍රශ්නයක් වෙනවා. හරි. යනවා ඒ මේ අගයන් එක්ක ඒක
හදාගන්න අවසානයේ මේ කොටස අවසානයේදී අපිට තියෙනවා විවිධ ශ්වසන උපස්තර සෛලීය ස්වායු ශ්වසනයට ඇතුල් වෙන්නේ කොහොමද කියලා බලන්න. දැන් ග්ලූකෝස් නම් කෙලින්ම ආවනේ. දැන් අපිට මේම ලියන්න පුළුවන් පිෂ්ඨය කෙලින්ම මොන බවටද ග්ලූකෝස් බවට පත් වෙනවා නේද මෝල්ටෝස් බවට ඊට පස්සේ ග්ලූකෝස් බවට පත් වෙලා එතනින් කෙලින්ම කොහෙට එනවද ශ්වසන උපස්තරයේ ශ්වසන ක්‍රියාවලියට එනවා. කෙලින්ම ග්ලූකෝස්නේ ග්ලයිකොලිසිසේදී ගන්නෙ. ඒතර ග්ලූකෝස් මොනවා බවට පත් වෙනවද? මෙයා පත් වෙනවා පයිරුවේට් බවට. මේ පයිරුවේට් බවට පත් වෙද්දී මට මෙතනදී ටිකක් අතරමැදි ඵලයකුත් ලියන්න වෙනවා. ඒක අපි කලින් සඳහන් කරේ නෑ. නමුත් ඒක පොඩ්ඩක් දැනගෙන ඉන්න කොකටත් හොඳයි. හරි. ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට්. මේක අපිට හම්බෙච්ච එක. ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට්. ප්‍රභා සංශ්ලේෂණයේදී තියෙන මෙහෙම කෙනෙක් G3P කියලා. එයා තමයි මෙයා. මෙන්න මේ සංයෝගයෙන් පස්සේ තමයි හරිනම් පයිරුවේට් හැදෙන්නේ. ඊට පස්සේ පයිරුවේට් මොනවා වෙනවද? ඔක්සිජන් පයිරුවේට් ඔක්සිජන් ප්‍රතික්‍රියාවට වෙලා ඇසිටයිල් කාණ්ඩය බවට පත් වෙනවා. ඒ ඇසිටයිල් කාණ්ඩය ක්‍රෙබ්ස් චක්‍රයට යනවා. ක්‍රෙබ්ස් සයිකල් එක. මෙන්න මේ ක්‍රියාවලිය අපි ඇඳගෙන ඊට පස්සේ මේකට අපි සම්බන්ධ කරන්න යනවා අදාළ අනිකුත් උපස්තර. අනිකුත් උපස්තර කියන්නේ ලිපිඩ. ලිපිඩ වගේ ගත්තාම ලිපිඩ හැදෙන්නලා තියෙන ලයිපේස් වගේ එන්සයිම් එකකින් ලිපිඩ බෙදෙලා මොනවටද? ග්ලිසරෝල් හා මේද අම්ල බවට. ග්ලිසරෝල් හා මේද අම්ල බවට බෙදෙනවා. එතන මේකේ ග්ලිසරෝල් ගමන් කරනවා කොහාටද? මෙන්න මෙතෙන්ට. ග්ලිසරෝල් ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් බවට පත් වෙලා එතනින් සෛලීය චක්‍රයට මේ සෛලීය ශ්වසන චක්‍රය ශ්වසනයට එයා ඇතුළත් වෙනවා. මේද අම්ලය යනවා ඇසිටයිල් කාණ්ඩයක් බවට පත් වෙනවා. මේද අම්ලය මගින් ඇසිටයිල් කාණ්ඩයක් හැදෙනවා. පුළුවන් මේද අම්ලයක් කියන්නේ කාබොක්සිල් කාණ්ඩයක් තියෙන එකනේ මෙහෙම. මොම කාබොක්සිල් කාණ්ඩයක් තියෙන එකට පුළුවන් ඇසිටයිල් කාණ්ඩයක් බවට පත් වෙනවා. එනවා මේද අම්ලය කෙලින්ම ඇසිටයිල් කාණ්ඩයක් බවට ගිහිල්ලා එතනින් ක්‍රෙබ්ස් චක්‍රයට ගිහිල්ලා එයාගේ ඉදිරි ගමන එයා තීරණය කරනවා. ඊට පස්සේ ප්‍රෝටීන බලමු. ප්‍රෝටීන කොහොමද වෙන්නේ කියලා. ප්‍රෝටීන නැත්නම් පෙප්ටෝන් නේ. ඒ කියන්නේ පෙප්ටයිඩ් නැත්නම් පෙප්ටයිඩ් බන්ධන වලින් ප්‍රෝටීන හැදිලා තියෙන්නේ. ඒ වගේ ප්‍රෝටියේස් කියලා අපි කියනවා. පොදුවේ ප්‍රෝටීන ජීර්ණය කරන එන්සයිම් ගණනාවක් අපිට හම්බුණානේ. හම්බ වෙනවා ආහාර ජීර්ණ කරන්න ගියාම එකක් පෙප්සින් ඊට පස්සේ තව ගොඩක් එන්සයිම් තියෙනවා. මෙතෙන්දී ඒවා කියන්නේ ආහාර ජීර්ණ පද්ධතිය අපි දැන් ඒක අවසන් කරලා තියෙන්නේ සත්‍ය පාඩම යටතේ. අවශ්‍ය කෙනෙකුට ඒකත් බලන්න පුළුවන්. මේක ඇමයිනෝ අම්ල වලටපත් වෙනවා. මොනවටද ඇමයිනෝ අම්ල බවට පත් වෙනවා. ඇමයිනෝ අම්ලය කීටෝ අම්ලය බවට පත් වෙනවා. දැන් ඇමයිනෝ අම්ල කීටෝ අම්ලය බවට පත් වෙන්නේ ඇමයින් කාණ්ඩයක් බැහැර කරලා. එහෙම නැත්නම් ඇමෝනියා බැහැර කරනවා කියන්නත් පුළුවන්. හරි. ඇමයින් කාණ්ඩය, ඒ කියන්නේ ඇමයිනෝ අම්ලයේ තියෙන නයිට්‍රජන් පාර්ට් එක නයිට්‍රජන් කොටස අපි අයින් කරනවා. අයින් කරලා එයා කීටෝ අම්ලයක් බවට පත් කරනවා. ඒ කීටෝ අම්ලයට පුළුවන් ඊට පස්සේ සම්බන්ධ වෙන්න ගිහිල්ලා මේ එක තැන් වල මෙයා පයිරුවේට් බවට පත් වෙලා යන්නත් පුළුවන් නැත්නම් ඇසිටයිල් කාණ්ඩය බවට පත් වෙලා ක්‍රෙබ්ස් චක්‍රයට යන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට ග්ලූකෝස් විතරක් නෙමෙයි අනිත් අයත් මේ සෛලීය ශ්වසනයට දායක වෙනවා කියන එක අපි දැනගන්නට ඕනේ. ඒ කියන්නේ අපි කන්නේ නැතුව ආහාර ගන්න නැතුව ගොඩක් කාලයක් හිටියොත් ඊට පස්සේ අපේ තියෙන ලිපිඩ තෙල් වැඩිපුර තියෙන ඒවා දහනය වෙලා ග්ලිසරෝල් මේද අම්ල බවට පත් වෙලා ඒවා ඇතුල් කරනවා ස්වායු ශ්වසන ක්‍රියාවලියට. එහෙම කරලා ATP හදා ගන්නවා. ඉතින් තවත් කන්නේ නැත්නම් කෑම නැත්නම් ඊට පස්සේ ලිපිඩ ටිකක් අවසන් වුණාට පස්සේ ඊට පස්සේ ප්‍රෝටීනත් අපේ ඇඟේ තියෙන ප්‍රෝටීන පවා ජීර්ණය කරලා සෛලීය ශ්වසනයට ලක් කරන්න ශරීරය ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා තමයි ප්‍රෝටීන අඩුවෙන් ගොඩක් කල් කන්නේ බොන්නේ නැතුව හිටියම කෙට්ටු වෙනවා කියලා අපි කියන්නේ. ඒ අනුව මේ විදිහේ ශ්වසන උපස්තර විවිධාකාර ශ්වසන උපස්තර මේ සෛලීය ශ්වසනයට ඇතුළත් වෙන්න පුළුවන්. එතෙන්දී මේ සංයෝගය මම සඳහන් කරේ හරි මේ ග්ලයිකොලිසිය කියන පියවර හරි මේ ඇඳලා තියෙන්නේ. ඒ ග්ලයිකොලිසිය කියන පියවරේදී අතරමැදි ඵලයක් ලෙස G3P කියන්නේ ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් හැදෙනවා. එයාගෙන් තමයි පයිරුවේට් හැදෙන්නේ. මෙතන මේක අපිට සඳහන් කරන්න ඕනේ මොකද ලිපිඩ ග්ලිසරෝල් හා මේද අම්ල බවට පත් වෙනවනේ ජීර්ණයේදී. එහෙම වෙලා ග්ලිසරෝල් ග්ලිසරල්ඩිහයිඩ් 3 ෆොස්ෆේට් බවට පත් වෙලා තමයි සෛලීය ශ්වසනයට ලක් වෙන්නේ. මේ ප්‍රතික්‍රියාවට ඇතුල් වෙන්නේ. මේද අම්ලය ඇසිටයිල් කාණ්ඩයක් බවට පත් වෙලා ඇතුල් වෙනවා. ඒ අනුව ඒ එක් තැනින් වෙනත් කාබනික සංයෝග වලට
සෛලීය ස්වායු ශෝෂණයට ඇතුල් වෙන්න පුළුවන් කියන අදහස මෙතනින් ඕගොල්ලෝ ලබා ගන්න ඕනේ. හොඳයි යනවා ඒ කොටසත් එක්කලා සමස්ත සෛලීය ස්වායු ශෝෂණය නිර්වායු ශෝෂණය කියන සෛලීය ශෝෂණය කියලා අපි ගත්ත ප්‍රධාන මාතෘකාවට අදාළ සියලුම කරුණු සම්පූර්ණ වෙනවා. ඒකත් එක්ක මේ වීඩියෝ එකෙන් දෙවෙනි පාඩම අවසන් වෙනවා. ඒක අපි ලැබපු ලොකු ජයග්‍රහණයක් මේ පාඩමේ පටන් ගන්නදී කිව්වා වගේ නේද? දෙවෙනි පාඩම ගොඩක් සෑහෙන බරපතල කරුණු තිබ්බ කොටසක් දෙවෙනි පාඩම කියලා කියන්නේ. ඊළඟට මේ වගේ තියෙන්නේ පස්වෙනි පාඩම සත්‍ය පාඩම. ඒකත් සෑහෙන ටිකක් කාල යන ගොඩක් මේ කරුණු කාරණා තියෙන පාඩම. කොහොම වුණත් දැන් ඕගොල්ලන්ට මේ දෙවෙනි පාඩම අවසానයි. ඒතකොට මේකේ සියලුම කරුණු එක තැනක් නෑර සියලුම කරුණු ටික අපි මේකෙදි පැහැදිලි කරනවා. මම පැහැදිලි කරන්නේ හැම එකකටම නෝට් එකක් ඕගොල්ලන්ට හදා ගන්න කියලා. ඕගොල්ලෝ විභාගෙදී පිළිතුරක් ලියන්න ඕනේ ආකාරයට ඒ කරුණු ටික එන්න තමයි මම පැහැදිලි කරන්නේ. පැහැදිලි කරලා ආය ඒවා මතක් කරනවා මේ වීඩියෝ එකක් ඕගොල්ලෝ අපව බැලුවොත් සැලකිල්ලෙන්. ඒ අනුව ඕගොල්ලන්ට මේක ලොකු උදව්වක් වෙයි. ඉස්සරහටත් මේක යාළුවෝ අතරත් ඕගොල්ලෝ බෙදා හරින්න. මොකද කවුරු හරි කෙනෙක් ඉන්න පුළුවන් මේ කොටස් මගහැරිච්ච කරගන්න දෙයක් නැතුව ඉන්න ළමයෙක් ඉන්න පුළුවන්. ඒකට එයාලටත් උදව්වක් වෙනවා. එහෙනම් මේ ක්ලාස් එකට ජොයින් වෙන්න කියන පණිවිඩේ කට්ටියට දෙන්න. දැන් 1 2 කියන පාඩම් ඒකට සම්පූර්ණයි. ඒක පැකේජ් එකක් විදියට කෙලින්ම ඕගොල්ලන්ට ලබා ගන්න පුළුවන් 1500ක මුදලකට. හරි. එහෙනම් මෙතනින් අපි දෙවෙනි පාඩම අවසන් වෙනවා. ඒ වගේම ඊතුරු පාඩම් ටිකත් ඉක්මනින් අපි ඕගොල්ලන්ට අවසන් කරලා දෙනවා. 3 4 ඒවත් අවසන් අධීරයේ තියෙන්නේ. ගොඩක් ප්‍රමාණයක් කෙරිලා තියෙන්නේ. ඒ අනුව මේ වීඩියෝ එකෙන් දෙවෙනි පාඩමත් අවසන් වෙනවා. එහෙනම් සියලු දෙනාටම we'll go through the wastelands, through the highways, and on we'll go. Finding life alone.